එහෙනම් මේ මුල ටික පාඩම් කරගෙන පාඩම් කරපු දේවල් ෂෝට් නෝට් ගහපු දේවල් අපි නැවත පොඩ්ඩක් මතක් කරන් ආවා. විනාඩි 10ක් 15ක් වගේ අරගෙන. එහෙනම් ඒ විදිහට මම හැමදාම පොඩ්ඩක් පාඩම් මතක් කරන්නේ මේ ඔයාලට මේක මේ මම දන්නවනේ ගෙදර තියෙන වැඩ. සමහර අය ඉන්නවා පාඩම් කරන්න කිව්වම දැන් ඔන්න අද පන්ති වුණාම පාඩම් කරන්න මම කියලා තියෙන්නේ කොහොමද? අද පන්ති වුණාම අද නිදා ගන්න කලින් ආයෙ පාරක් බලන්න. සතිය මැද දවසක තව දවස් 7කින් අපි හපුව හම්බෙන්නේ 6කින්. එතකොට ඒ දවස් 6 අතරමැද්දේ දවසක් අරගෙන එදා පාඩම් කරනවා. ඒ පාඩම් කළ ඉවරලා අද උගන්වපු ටික ඔයාගේ ෂෝට් නෝට් එකකට දාලා ෂෝට් නෝට් එක සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ගැටලු තියෙනවා නම් පාඩම් කරනකොට ප්‍රශ්න ආවා නම් ඒවා ඒ වෙලාවෙම මට කතා කරලා අහන්න ඕනේ. අහලා ඒ උදාහරණ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් එහෙම නැත්නම් මේ ඒ විෂය කරුණු සම්බන්ධයෙන් තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මොකක් හරි තියෙනවා නම් ඕන කතා කරලා අහන්න. ඒක වෙනම කරගෙන ගැටලු විසඳගෙන ඔන්න ලබන බ්‍රහස්පතින්දා හෝ ලබන සිකුරාදා පන්තියට එනවා නම් ඒන දවසට කලින් දවසේ රෑ නිදා ගන්න කලින් ආයෙ පාරක් බලා ගන්න ඕනේ. ඉතින් ඕවා කොහොම බලා ගන්න කියන්නේ ඇයි? ඒවට හේතු මම කියා දුන්නානේ. ඉතින් ඒ විදිහට පාඩම් කරලා ආවට පස්සේ සමහර අයට ඉන්නවා එයාලට තියෙන ගෙදර වැඩයි අනිත් මේ කරන්න තියෙන වැඩත් එක්ක සමහරට අනිත් ක්ලාස් තියෙනවා සමහර ලාවට ඔය එකේ කෝසස් කරනවා මේ දවස්වල ඉංග්‍රීසි කෝස් IT කෝස් එහෙම ඒ වලට යනවා ඒ වල එක්සෑම් තියෙනවා කියනවා සතිය දවස් දෙකක් තුනක් විතර ඒ වල පන්ති තියෙනවා කියනවා ඉතින් මේ එක එක කාරණා තියෙන නිසා සමහර වෙලාවට චුට්ටක් පාඩම් කරලා අමතක වෙලා තියෙන පුළුවන් ඉතින් ඒකින්ද තමයි මම පරණ දේවල් මුලින් දැන් චුට්ටක් විනාඩි 10ක් විතර අරගෙන මතක් කරන්නේ එහෙනම් දැන් අද අපිට පාඩමේ කතා කරන්න තියෙන්නේ අලුත් කොටසක් අපි අන්තිම නැවතුනේ ආර්ථික සම්පත් කියතනද මට පුතේ දාන්න කවුරු හරි අපිට කතා කරන්න තියෙන දැන් නොමිල සම්පත් ආර්ථික සම්පත් කතා කරා ආරයි හරි අද අපිට කතා කරන්න තියෙන 14 වෙනි වීඩියෝ නේද ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් හොඳයි එහෙනම් අපි ගිය සතියේ අධ්‍යයනය කළා මොනවාද නොමිල සම්පත් කියන්නේ ආර්ථික සම්පත් කියන්නේ අද කතා කරන්න තියෙනවා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් මොනවාද ප්‍රතිස්ථාපනය කරන්න බැරි සම්පත් මොනවාද කියලා. හරි. පොඩි කාරණාවක් කියන්න ඕනේ. මේක මගෙන් ඔයාගේ යාළුවෙක් අහපු ප්‍රශ්නයක්. මේකෙදි අර අපි ගිය සතියේ පාඩම දාලා. දැන් එයාට උදාහරණ සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තිබුණා කිව්වා. මේ හොඳයි. එහෙනම් මේ ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් පොඩි උදාහරණ වල පොඩි ගැටලුවක් තිබුණා. එයා කිව්වා දැන් මම ආර්ථික භාණ්ඩ ගැන කතා කරලා ආර්ථික භාණ්ඩ නෙමෙයි ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් ගැන කතා කරලා ආර්ථික සම්පත් වලට අදාළ මේ නිර්වචනයක් කතා කරලා උදාහරණ ටික දෙනකොට මම කිව්වා උදාහරණ විදිහට ගොඩනැගිලි, ගබඩා සංකීර්ණ, යන්ත්‍ර සූත්‍ර, පරිගණක ඔය වගේ දේවල් අපේ ආර්ථික සම්පත් වලට උදාහරණ විදිහට ගන්න පුළුවන් කියලා. එහෙම කිව්වම ඒ අඳුනුවා දැන් මේක මේ සම්පත් කියලා කියන්නේ මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන භාණ්ඩයක් හෝ සේවාවක් තෘප්තිමත් කරන්න අවශ්‍ය භාණ්ඩය හදාගන්න ඒ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන්න අවශ්‍ය භාණ්ඩය හදාගන්න භාවිතා කරන සම්පත්නේ භාවිතා කරන දේවල්නේ එතකොට අහනවා මුගින් ඇයි අර වගේ මේ ගොඩනැගිලි ඊට පස්සේ මොකද්ද ගබඩා සංකීර්ණ මේ වගේ දේවල් උදාහරණ විදිහට ගන්න. දැන් හිතන්නකෝ ගොඩනැගිල්ලක් කිව්වහම මේ හැමෝටම එන ප්‍රශ්නයක්. හරිද? මම හිතන් පොදුවේ ආන්සර් එකක් දෙන්නම්. එයාට ආන්සර් දුන්නම ඔයාලටත් එහෙම ප්‍රශ්න එනවද දන්නේ නැහැ. ඒ හින්දා මම ඒකටත් පොදුවේ කියන්නම්. හරිද? එතකොට ඒ යාළුවා යනවා මේ ඇයි ගොඩනැගිලි කියන උදාහරණ ගත්තේ? දැන් ගොඩනැගිල්ල කියන්නේ භාණ්ඩය. එතකොට මේ ගොඩනැගිල්ල කියන භාණ්ඩය හදන්න අපි අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ සිමෙන්ති ඊට පස්සේ ඒවට ගන්න මැෂින් අනම්මනම් ඒවනේ. ඔය සිමෙන්ති යන්ත්‍රෝපකරණ වගේ දේවල් පාවිච්චි කරලා තමයි අපි අපේ ගෙදර හදන්නේ. එතකොට ඇයි මම ආර්ථික සම්පත් කියන එකට උදාහරණයක් විදිහට සිමෙන්ති, ගඩොල් ඔය වගේ දේවල් ගත්තේ නැත්තේ කියලා. හරි. මෙහෙමයි. ඒකට ආන්සර් උදේ මම යාට ආන්සර් දුන්නා. යාට ඒක ගැටලුව හරි ගියා. ඒක හරි. දැන් මම පොදුවේ ආන්සර් එකක් දෙන්නම්. එතකොට
දැන් අපි මෙතන මේ ආර්ථික සම්පත් කියලා අදහස් කරන්නේ මේ කිසියම් ඵලදායී ආර්ථික කටයුත්තකට මේ යොදා ගන්න මොකක් හරි ඵලදායී ආර්ථික කටයුත්තකට යොදා ගැනීම පිණිස සම්පත් පිරිවැයක් දරා මිනිසුන් විසින් නිෂ්පාදනය කරපු දේවල්. කිසියම් ආර්ථික කටයුත්තකට යොදා ගන්න මිනිසුන් විසින් නිෂ්පාදනය කරලා අර උවමනාවට සාපේක්ෂව අසීමිතව උවමනාවට සාපේක්ෂව සීමිතව සැපේන නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න ඕන දේවල්. දැන් මොකක් හරි ඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ කරලා භාණ්ඩයක් හෝ සේවාවක් හදනවා. ඒ ඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන මිනිසුන් විසින් නිෂ්පාදනය කරපු උවමනාවට සාපේක්ෂව සීමිත සැපයුමක් තියෙන දේවල් තමයි අපි කිව්වේ මෙන්න ආර්ථික භාණ්ඩයක් මේ ආර්ථික සම්පතක් කියලා. එතකොට ළමයි මේ ආර්ථික සම්පත කියලා කියද්දි දැන් අර වාගේ යාළුවෝ හිතුවා වගේ අන්න ගෙයක් කියන භාණ්ඩය හදනකොට ඒගොල්ලෝ සම්පත් විදිහට භාවිතා කරනවා සිමෙන්ති ඊට පස්සේ යන්ත්‍රෝපකරණ ඒ වගේ දේවල්. හැබැයි හිතන්නකෝ මම දැන් උදාහරණයක් ගත්තා ගොඩනැගිල්ලක් කියලා. ඔය පාරයිනේ තියෙන මේ නගර සභාවට අයිති හරි මොකක් හරි ව්‍යාපාරයකට අයිති ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිල්ල තුලින් මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය වෙනවා. එතකොට දැන් හිතන්නකෝ සේවාවක් නිෂ්පාදනය වෙනවා කියලා. ඒ සේවාව ඔයාලගේ අධ්‍යාපන ආයතනයක්. දැන් අපි ෆිසිකල් එහෙම ක්ලාස් කරන්න ගියොත් එහෙම අන්න ෆිසිකල් ක්ලාස් කරනකොට තියෙන අධ්‍යාපන ආයතනයක් තමයි මේ ගොඩනැගිල්ල. දැන් මේ අධ්‍යාපන ආයතනය හරහා අපි පුතාට ලබා දෙන්නේ සේවාවක් නේ. එතකොට ළමයි ඒ සේවාව ලබා දෙන්න යොදා ගන්න සම්පතක් තමයි අර ගොඩනැගිල්ල කියන්නේ. අර සේවාව ඔයාලට ලබා දෙන්න අපි ගන්න සම්පතක් තමයි ඒ ගොඩනැගිල්ල කියන්නේ. දැන් මේ ගොඩනැගිල්ල ගන්න නැතුව ඒ අධ්‍යාපන ආයතනෙ කරගෙන යන්න පුළුවන්. ගොඩනැගිල්ල නැහැ කියන්නේ එතන අධ්‍යාපන ආයතනෙ කරන් යන්න බෑ. එහෙනම් අධ්‍යාපන ආයතනය කරගෙන යන්න බෑ කියන්නේ අපෙන් නිෂ්පාදනය වෙන සේවාව ඕගොල්ලන්ට ලබා ගන්න බෑනේ. එහෙනම් මේ යොදා ගන්න සම්පත මොකද්ද කියන එක ඒ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. දැන් එතන මොකක් හරි ඒ ගොඩනැගිල්ලක් අරගෙන ඒ ගොඩනැගිල්ලේ මේ අධ්‍යාපන ආයතනය කරගෙන යනවා. දැන් ඔයාලගේ ඒ යාළුවා හිතලා තියෙන්නේ ගොඩනැගිල්ල කියන්නේ හදන භාණ්ඩය කියලා. එතකොට ඒකට යොදා ගන්න සම්පත් විදිහට එයා හිතාගෙන තියෙන්නේ මෙන්න අර බ්ලොක් ගල්, සිමෙන්ති, තීන්ත වගේ දේවල් ටික. යන්ත්‍රෝපකරණ ඒවා දේවල් ටික. එතකොට එයාගේ පැත්තෙන් ඒක අකන්දරේ හරි. දැන් බැරි වෙලාවත් ඔය ගොඩනැගිල්ල හදලා ඉවර වෙලා. ඒ ගොඩනැගිල්ල හදලා ඉවර වෙලා එතන අධ්‍යාපන ආයතනයක් පටන් ගන්නවා. අධ්‍යාපන ආයතනයක් පටන් අරගෙන එතන නිර්මාණය කරනවා මොකක් හරි සේවාවක්. අපි ඔයාලට උගන්වනවා. මෙතන සේවාවක් නිෂ්පාදනය වෙනවා. දරුවනේ ඒ සේවාව නිෂ්පාදනය කරන්න අපි පාවිච්චි කරන්නේ නැහැනේ සිමෙන්ති, තීන්ත, ගඩොල් වගේ දේවල්. පාඩම් කරේ නැත්නම් ඒවා ගහලා කරලා ගඩොල් වගේ. ඉතින් ඒ වගේ මේ එහෙම දේවල් අපි එතන භාවිතා කරන්නේ නැහැ. හැබැයි මේ ගොඩනැගිලි හදන්න භාවිතා කරලා තියෙන පුළුවන්. දැන් එතකොට යන්ත්‍රෝපකරණ කියන දේවල් තමයි. යන්ත්‍රෝපකරණ කියන දේවලුත් එකපාරට නම් අපිට සිමෙන්ති මේ ගන්න බෑනේ. එහෙනම් දැන් යන්ත්‍රෝපකරණ කියන භාණ්ඩේ භාවිතා කරලා අපි මොකක් හරි භාණ්ඩයක් හදනවා. එතකොට එතන තියෙන යන්ත්‍රෝපකරණ කියන්නේ උවමනාවට සාපේක්ෂව සීමිතව ලැබිච්ච දෙයක්. අර ගොඩනැගිල්ල කියන එක උවමනාවට සාපේක්ෂව සීමිතයි. අපේ සේවාව ලබා දෙන්න ගොඩනැගිල්ල සීමිතව තියෙනවා. එතකොට මේ අපේ සේවාව ලබා දෙන්න ගොඩනැගිල්ල යොදාගත්ත සම්පතක්. ඉතින් ළමයි ඒ විදිහට මේ සමහර වෙලාවට ඒ අවස්ථාවෙන් අවස්ථාවට ওই සම්පත් කියන જાතිය වෙනස් වෙන්න පුළුවන්. ඔයා නිෂ්පාදනය කරන්නේ ගොඩනැගිල්ලක් කියන දෙයක් නම් ඔයාගේ භාණ්ඩේ ගොඩනැගිල්ලක් නම් එතකොට ඔයාට ඒ ගොඩනැගිල්ලට අවශ්‍ය මේ යොදා ගන්න සම්පත් ටික තමයි ඒ සම්පත් වෙන්නේ. හැබැයි මේ ගොඩනැගිල්ල හදලා ඉවර වෙලා එතන අධ්‍යාපන ආයතනයක් පටන් අරගෙන එතන ළමයිට උගන්වනවා නම් ඒ වෙලාවට අර ගොඩනැගිල්ලට ගන්න තීන්ත, ගඩොල්, බ්ලොක් ගල්, ඊට පස්සේ සිමෙන්ති වගේ දේවල් ඒව අදාළ වෙන්නේ අර සේවාව නිෂ්පාදනය කරන්න. එතකොට අදාළ වෙන්නේ අර ගොඩනැගිල්ල. හරි. එහෙනම් ගැටලුවක් තිබ්බොත් එහෙම ඒක විසඳුණා කියලා හිතනවා මම. ඔයාගේ යාළුවට නම් මම ඒ වෙලාවේ ආන්සර් එකක් දුන්නා. සාමාන්‍යයෙන් ඔයාලගේ වගේ තියෙන ප්‍රශ්න මට එවන්න. ප්‍රශ්න ටික එවලා ඒකට විසඳුමක් ගත්තට පස්සේ එයාට ඒ ගැටලුව නැති වුණා නම් මම මේ ගැටලුව සාමාන්‍යයෙන් කරන්නේ එයා මගෙන් අහපු ප්‍රශ්නයයි මම දීපු ආන්සර් එකයි දෙකම ගෲප් එකට දානවා. ওই ගෲප් එකේ සමහරලාට ටිකක් දිග විස්තරයක් වගේ තියෙද්දි පොඩ්ඩක් බලන්න මොකද විස්තරය කියලා. සමහර වෙලාවට ඔයා පාඩම් කරද්දි වාට එන ගැටලුවකට පිළිතුරක් වෙන්න දෙය දීලා තියෙනවා. ඔයාගේ යාළුවන්ට ඔයාලා එක වයසේ ළමයිනේ. ඒකට ඔයාලට එන ගැටලුව පාඩම් කරද්දි සමහරලාට එන ප්‍රශ්න හැමෝටම එක වගේ ප්‍රශ්න එන්න පුළුවන්.
ඉතින් ඒ ප්‍රශ්න සමහරලාට යාළුවෙක් මගෙන් කතා කරලා අහනවා. එතකොට යාට විතරක් ආන්සර් දුන්නොත් එහෙම සමහරට ඔයා ඉන්න දවසක පාඩම් කරද්දී ඔයාට ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර එක දරුවෙක් ප්‍රශ්නයක් අහුවට පස්සේ ඒ ප්‍රශ්නෙට මම පොදුවේ උත්තරයක් දෙන්නේ ගෲප් එකකටත් ඒ මෙසේජ් එක ෆෝවර්ඩ් කරලා එයාගේ ප්‍රශ්නේ මගේ ආන්සර් එකයි ඒ දෙකම දාලා ගැටලුව විසඳන්න හදන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට කවදා හරි දවසක පාඩම් කරද්දී ඒ ප්‍රශ්නේ එනවනේ. ඒ හින්දා තමයි අන්න ගෲප් එක පාවිච්චි කරන්නේ වැඩි. රයිට්. ඒක පොඩ්ඩක් බලන්න. ටිකක් දිගට මෙසේජ් එකක් තිබ්බම අපෝ මේ දිග මෙසේජ් කියවන්න කම්මැලි කියලා. නිකන් ඉන්න එපා. ඒ ගෲප් එකේ මොකක් හරි දාන්නේ වැදගත් මෙසේජ් එක. ඒ නිසා මේ ඕනකමක් තියෙන දේවල් විතරයි දාන්නේ. මම අහන්නේ නැහැ මෙසේජ් එකක් දාලා ඔයාලට කොහොමද හොඳින් ඉන්නවද එහෙම කියලා. ඉතින් අර ඕන දේවල් ටික විතරයි. අනවශ්‍ය චැට් එකක් යන්නේ නැහැ නේද? ඒ නිසා මේ දාන දේවල් මගේ පැත්තෙන් සෙන්ඩ් වෙන දේවල් පොඩ්ඩක් බලන්න මොනවද මේ වැදගත් දේවල් තියෙන්නේ කියලා. රයිට්. හොඳයි. එහෙනම් ඇති කතා කරා. අපි යම් පාඩමට. පාඩමට යම් අපි අද පාඩම කතා කරන්න තියෙන්නේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියන කාරණා. එහෙනම් ඉස්සෙල්ලාම අපි යම් සාකච්ඡා කරන්න මොකද්ද මේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ කියලා. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ කියලා. රයිට්. දැන් පුතේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ප්‍රතිස්ථාපනය කරන්න බැහැ කියන එක මේ වචන දෙක සමහර විට වාට ගොඩාක් පුරුදු නැති නුපුරුදු දෙයක් නෙවෙයි එන්න පුළුවන්. මොකද මට මතකයි අපිත් ඔය විද්‍යාව ඉගෙන ගන්නකොට මේ 7 8 පන්තිවලදී වගේ මට මතකයි අපි ඉගෙන ගත්තා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් දේවල් ප්‍රතිස්ථාපනය කරන්න බැරි දේවල් එහෙම කියලා. ඉතින් ඒ වගේ මේ වචනේ නුපුරුදු ගතියක් නැහැනේ. ඉතින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කියලා කියන්නේ නැවත වතාවක් ඇති කරවන්න පුළුවන් කියන එක. මොකක් හරි දෙයක් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කියන්නේ ඒ දේවල් නැවත ඇති කරවන්න පුළුවන් කියන එක. එතකොට මේ ආර්ථික විද්‍යාව ඇතුලේ අපි ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් කියලා කියන්නේ මේ නොමිල සම්පත් කියලා කතා කරේ අපි. නොමිල සම්පත් කියලා කතා කරේ. අර ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට හම්බෙන මිනිස්සුන්ගේ උවමනාවට සාපේක්ෂව අසීමිතව පරිභෝජනය කරන්න ලැබෙන දේවල් වලට. එතකොට මේ මිනිසුන්ගේ උවමනාවට සාපේක්ෂව අසීමිතව පරිභෝජනය කරන්න හම්බෙන ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් වලට නොමිල සම්පත් කියලා කියනවා. ඒවා යොදාගන්නේ මොනවටද? මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න අවශ්‍ය භාණ්ඩයක් නිපදවීම සඳහා ඵලදායී ආර්ථික කටයුත්තක යොදවනවා. හරිද? මේ දේවල් මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න ගත්තොත් ඒක භාණ්ඩයක් වෙනවා. ඒ භාණ්ඩයක් නිෂ්පාදනය කරන ඵලදායී ආර්ථික කටයුත්තකට යොදාගත්තොත් ඒක නොමිල සම්පතක් වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ නොමිල සම්පත් කියන දේවල් අපිට පුළුවන් ප්‍රතිස්ථාපනය කරන්න. සහ සමහර නොමිල සම්පත් තියෙනවා ප්‍රතිස්ථාපනය කරන්න බැරි. ළමයි මෙන්න මේ නොමිල සම්පත් අතරින් අපි මේ ඉන්නකොට ඉන්න අපි සහ අපේ අම්මලා තාත්තලා ඔයාලගේ අම්මලා තාත්තලා මේ සාමාන්‍යයෙන් මේ සමාජයේ ඉන්නවනේ නිකන් ස්තර තුනක් වගේ. තරුණ කට්ටිය ඉන්නවා, මැදි වයස් කට්ටිය ඉන්නවා, මහල් කට්ටිය ඉන්නවා, එන අවුරුදු 60 65 වගේ කට්ටිය ඉන්නවා. පොඩි අවුරුදු 18 මේ අවුරුදු 18 වඩා අඩු කට්ටිය වගේ ඉන්නවා. ඉතින් ඔහොම කට්ටිය ඔය ස්තර කිහිපයක් ඉන්නකොට දැන් සාමාන්‍යයෙන් වර්තමාන પરම්පරාව කියලා කියන්නේ ඔය දැන් සාමාන්‍යයෙන් අවුරුදු 20ට වඩා වැඩි අවුරුදු 40ක් 45ක් 40ක් විතර යනකම් අවුරුදු 20 40 45 වගේ ඉන්න කට්ටිය ඉන්නේ. මේගොල්ලෝ තමයි සාමාන්‍ය වර්තමාන પરම්පරාව කියලා ගන්න. එතකොට ළමයි මේ නොමිල සම්පත් කියන කාරණාව. මේ නොමිල සම්පත් කියන දේ අපි මේ වර්තමාන પરම්පරාව පරිභෝජනය කරනවා. අපි පරිභෝජනය කරන නොමිල සම්පත් ටික අපේ ඊළඟ પરම්පරාවට වර්තමාන પરම්පරාවේ පරිභෝජනය කරන නොමිල සම්පත් ටික ඊළඟ પરම්පරාවටත් කිසිම අපහසුාවක් නැතුව කිසිම හිඟකමක් නැතුව ඒගොල්ලන්ටත් පරිභෝජනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. එහෙනම් ඕවට තමයි කියන්නේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් කියලා. අපි මේ වර්තමාන પરම්පරාව පරිභෝජනය කරන නොමිල සම්පත් ටික ඊළඟ ඉදිරි પરම්පරාවටත් කිසිම බාධාවකින් තොරව පරිභෝජනය කළ හැකි ආකාරයට යලි යලිත් නිෂ්පාදනය වෙනවා නම් දරුවනේ අපි කියන ඒවට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් කියලා. මේවා ප්‍රතිජනනය වෙනවා. මේවා ප්‍රතිජනනය වෙනවා. අලුත් වචනයක්. ප්‍රතිජනනය නැවත නිර්මාණය වෙනවා. ප්‍රතිජනනය වෙනවා. නිකන් උදාහරණයක් විදිහට බලන්න. අපි වර්තමානයේ භාවිතා කරන
අපි මේ ඉන්න වර්තමාන પરම්පරාව. ඕගොල්ලෝ අපි භාවිතා කරන මොකක් හරි නොමිල සම්පතක් තියෙනවා. මේ නොමිල සම්පත අපේ ඊළඟ પરම්පරාවටත් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට කිසිම බාධාවකින් තොරව නැවත නැවතත් නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. හිඟ වෙන්නේ නැහැ මේවා. තව අවුරුදු 10ක් 15ක් අවුරුදු 50ක් 100ක් යනකම් වුණත් මේවා ඉදිරියටත් නැවත නැවත නිෂ්පාදනය වෙයි කියලා අපිට අදහසක් තියෙනවා. එහෙනම් ඕවට තමයි කියන්නේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් කියලා. අපි ඒක ලස්සන නිර්වචනයක් හදාගත්ත හැකි. අපි නිර්වචනේ කතා කරන්න කලින් උදාහරණ ටිකක් බලමු. දැන් ඔය මුහුදේ ඉන්න මාළු සාගර මත්ස්‍ය සම්පත කියලා කියන්නේ. මේ මුහුදේ ඉන්න මාළු ටික දැන් අපේ ආච්චිලා සීයාලේ කාලේ ඉඳන් මේ අවුරුදු ගාන ආච්චිලා සීයා කාලේ නෙමෙයි. මේ මිනිස්සු ඔය මුහුදු යන්න පටන් ගත්ත කාලේ ඉඳන් ඒගොල්ලෝ මුහුදේ මාළු අල්ලගෙන කනවා. එතකොට මේ මුහුදේ ඉන්න මාළු අපිත් අල්ල ගන්නවා වෙන රටවල මිනිස්සුත් අල්ල ගන්නවා. ඔය තනින් මුහුදේ මාළු අස්සන්නක් කරගන්නවා. ඒ මාළු අස්සන්නක් කරගන්නවා. ඒක ගත්තා කියලා කවදාවත් මුහුදේ මාළු ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මාළු අල්ලනවා ඒක පාවිච්චි කරනවා අපේ නිෂ්පාදන කටයුත්තකට භාවිතා කරන්න. ඒ සාගර මත්ස්‍ය සම්පත අපිට නැවත නැවතත් පුනර්ජනනය වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිචලනය වෙනවා. එහෙනම් මේ වගේ සම්පත් අපි කියනවා අපිට තියෙන ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් කියලා. ආයෙත් වනාන්තර මුහුදේ ඉන්න මත්ස්‍ය සම්පත ඊට පස්සේ වනාන්තර වගේ දේවල් අර සාමාන්‍ය වනාන්තරයක් වැවෙන කාලයක් තියෙනවා. පහුගිය දවස්වල ලැබුණානේ අර දේශපාලඥයෙක් ඉන්නවා. එයා ඉඩම් හදලා දෙන්න එහෙම කට්ටියකට කැලෑවක් කපනවා එහෙම කියලා කිව්වා. ඊට පස්සේ පාරක් හදන්න කියලා කැලෑව දෙපැත්ත හොටෙල් එකකට යන පාරක් හදන්න කියලා පාරක ඉන්නේ. කැලෑවක් අයිනින් පාරක් හදන්න කියලා. ඊට පස්සේ කැලෑව කපනවා කියලා කිව්වා. ඊට පස්සේ එක වගාවක් දාන්න කියලා කැලෑව කපනවා කියලා තිබ්බා. ඉඩම් බලෙන් අල්ලගෙන කැලෑ කපනවා කියලා තිබ්බා. ඒ වගේ ලංකාවේ තියෙනවානේ. සාමාන්‍යයෙන් කැලෑ කපන එක සම්බන්ධයෙන් ලොකු ගැටලු ටිකක් තියෙනවා ලංකාව තුළ. ඉතින් ඒ වගේ මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි මේ වනාන්තර කියන සම්පත මේව නැවත නිර්මාණය වෙනවානේ. ඒව ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන දේ. මේ හැබැයි අපි මිනිස්සු විදියට මේ කිසිම මේකක් නැතුව ගස් කපනවා මේව කරනවා. ඒ විදියට මේව කරලා දැන් අපි හිතන්නේ ගහක් කපනවා. ගහක් කපලා කියනවා ඒ ගහ කැපුවට කමන්නේ. අර කතාවක් තියෙනව නේද මේ? ඔතන තමයි වැරදුනේ. කතාවක් තියෙනවනේ මේ ඒක ටික. හරි. දැන් ওই කතාව මිනිස්සු වලට කියලා තියෙනවා. එහෙම සිදෙනවා. එක ගහක් කැපුවට කමන්නේ. තව ගස් 10ක් හිටවන්න පුළුවන්. හැබැයි ළමයි ඒ ගහ හැදුවට පස්සේ ඒ ගහ ඒ තත්ත්වයටපත් වෙන්න අවුරුදු ගාණක් යනවනේ. අවුරුදු 10ක් 15ක් 50ක් 100ක් විතර යනවා සමහර වෙලාවට. ඒ ගහ වයස. ඉතින් අර ඒ ගහ කපනකොට ඔයා තව ගස් 10ක් නෙමෙයි ගස් 100ක් හිටෙවා කියන්නේ පොඩි පැල 100ක් හිටෙවා. මේ පැල 100ට කරන්න පුළුවන්ද? අර අවුරුදු 50ක් තිස්සේ ඒ ගහ කරපු දේවල් ටික. ඒ වගේම අය අවුරුදු 50ක් තිස්සේ ඒ ගහ වටේ නිර්මාණය වෙච්ච මේ ගොඩක් බයෝ කරන සර්ලා එහෙම වුණොත් ඒවා ඔන්න ඒගොල්ලෝ කියයි කතා කරද්දි මම අහලා තියෙනවා YouTube එකේම තියෙද්දි. ඉතින් ඒගොල්ලන්ට එක ගහක් කපනකොට ඒකෙන් නිර්මාණය වෙන්නේ නැහැනේ මේ අර අවුරුදු 50ක් 100ක් තිස්සේ නැත්නම් අවුරුදු 20ක් 30ක් තිස්සේ අර ගහ ඔස්සේ නිර්මාණය වෙච්ච ජෛව පද්ධතියක් තියෙනවා. ඒක භාවිතා කරගෙන ඒ වටේ නිර්මාණය වෙච්ච සම්පූර්ණ විශාල ජෛව පද්ධතියක් තියෙනවා. ඒ ජෛව පද්ධතිය හදන්න බෑ අර වගේ පොඩි පැල 100ක් හිටෙවුවා. ඉතින් එහෙම කතාවක් ඇවිල්ලා තියෙනවා එක ගහක් හිටවද්දි ගස් 10ක් හිටවන්න. මේ එක ගහක් කපද්දි 10ක් හිටවන්න. ඔය කතන්දර තමයි මිනිස්සු වැරදියට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒ වගේ දේවල් හින්දා වනාන්තර කියන සම්පත විශාල වශයෙන් නැති වෙගෙන යනවා. නමුත් මේ වර්තමාන පරිභෝජනයේ ලක් කරාට පස්සේ අනාගත પરම්පරාවට නැවත මේ වගේ දේවල් ජනනය වෙනවා. දැන් ගස් කපායන ගියොත් එහෙම නම් මේවා වෙන්නේ නැහැ. ඒව හැදෙන්න කාලයක් යනවනේ. එහෙම නෙමෙයි. මම දැන් හිතන්නේ දැන් මොකක් හරි ගහක් කැපුවා. අන්න කාලයක් යද්දි තව අවුරුදු 10ක් 15ක් ඉඳලා තමයි කලාව හැදෙනවා. කාලයක් ගත වෙනවා තමයි. නැවත නිර්මාණය වෙනවා. මොකද ඉන්න මාළු ටික අර විශාල වශයෙන් අර පොඩි පැටවුනුත් අල්ලගෙන බිත්තරත් අරගෙන ඊට පස්සේ අර චූටි දැල් භාවිත කරන තහනම් කියනවනේ. අර මොහොතේ මාළු අල්ලනකොට ඒක අර ප්‍රමිතියක් තියෙනවා. ඒ ඉතා කුඩා සයිස් එකේ දැල් පාවිච්චි කරන තහනම්. ඒ තහනම් කියලා කියන්නේ සමහර වෙලාවට මාළු අල්ලනකොට අර දැලක් දැම්මහම ඒක දැලට මාළු ටික අහුවෙනවා. එතකොට පොඩි මාළුන්ට ඉඩ තියෙන්න ඕනේ ඒ සිදුරු වලින් එළියට ගිහිල්ලා දැලෙන් බේරලා යන්න. ලොකු මාළුන්ට ඒ දැලෙන් බේරෙන්න බෑ. ඒ ලොකු මාළු ටික තමයි අල්ලගන්නේ. ඒ පොඩි මාළු එතනට අහු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ දැලේ හිල්ලස්සේ රිංගලා යනවා. ඉතින් ඒකනේ කියන්නේ ප්‍රමිතියකට මේව වෙනවා කියලා. එහෙම නැතුව අර
කැලෑ කපනවා වගේ ඔහේ කපාගෙන යනවා නීති විරෝධී විදියට වැඩ කරනවා. එහෙම කරද්දි මේ සම්පත් විනාශ වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය විදියට මේගොල්ලෝ භාවිතා කරාට නැත්නම් ওই ප්‍රශ්නේ ආය අහනවා. ඒක. හරිද? සාමාන්‍ය විදියට මේ සම්පත් වර්තමාන પરම්පරාව පරිභෝජනය කරද්දී ඒක පරිභෝජනය කරලා ඉවර වෙලා අනාගත પરම්පරාවට මේව නැති වෙන්නේ නැහැ. ඒ නිසා කියන්නේ පුනර්ජනනීය සම්පත් කියලා. එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් කියලා. ස්වභාවික සත්තු ඊට පස්සේ වනාන්තර ඊට පස්සේ මොනවද මේ සාගරේ ඉන්න මත්ස්‍ය සම්පත ඔය වගේ දේවල් අපිට ප්‍රතිජනනය කරන්න පුළුවන්. නැවත ඇති කරවන්න පුළුවන්. එතකොට තමයි මොකක්ද ඊළඟට අපිට කතා කරන්න තියෙන ප්‍රතිස්ථාපනය කර නොහැකි සම්පත් කියන්නේ. අපි මේ දෙකම එකට කතා කරගෙන යනවා. ලොකු දෙයක් නෑනේ. අපිට ලේසියෙන් මේක හඳුනා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් නිසා අපි මේ දෙකම එකටම කතා කරගෙන යනවා. ඔන්න ප්‍රතිස්ථාපනය කරන්න බැරි දේවල් මොනවාද? හරි දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා මොනවද ප්‍රතිස්ථාපනය කරන්න බැරි කියලා. එහෙනම් මොකක් හරි අපි භාවිතා කරන නොමිල සම්පත් අතරින් වර්තමාන પરම්පරාව පරිභෝජනය කළාට පස්සේ ඊළඟ પરම්පරාවට පරිභෝජනය කිරීම සඳහා නැවත නැවතත් ශීඝ්‍රයෙන් ජනනය වීමක් සිද්ධ නොවේ. නැවත නැවතත් ශීඝ්‍රයෙන් ජනනය වීමක් සිද්ධ වෙන්නේ නැති. භාවිතයත් සමග ක්‍රමක්‍රමයෙන් ඡය වීමට ලක් වෙනවා සමහර නොමිල සම්පත්. ඒවට කියනවා අපි ප්‍රතිජනනය කරන්න බැරි, එහෙම නැත්නම් පුනර්ජනනය කරන්න බැරි, නැත්නම් ප්‍රතිස්ථාපනය කරන්න බැරි සම්පත් කියලා. මේ සමහර නොමිල සම්පත් තියෙනවා. ඒවත් නොමිල සම්පත්. අපිට ස්වභාව ධර්මයෙන් හම්බුනේ. උවමනාවට සාපේක්ෂව අසීමිතව තියෙනවා. නමුත් අපි වර්තමාන પરම්පරාවේ ඒවා පරිභෝජනය කරන්න අනාගත પરම්පරාවට ඒවා නැති වෙනවා. වර්තමානයේ මේවා ඡය වීමකට ලක් වෙනවා. අනාගත પરම්පරාවට භාවිතා කිරීම සඳහා ඒවා නැවත වර්ධනය වීමක්, පුනර්ජනනය වීමක්, ප්‍රතිජනනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ගොඩාක් වාට පැහැදිලි උදාහරණයකින් කිව්වා. ළමයි මේ ප්‍රතිස්ථාපනය කරන්න බැරි සම්පත් වලට අපිට උදාහරණ ගන්න පුළුවන් ඔය ගල් අඟුරු නිදි. ඊට පස්සේ khaniya තෙල් නිදි. ඔය වගේ දේවල්. දැන් khaniya තෙල්, ගල් අඟුරු, ආයේ මොනවාද? මිනිරම් ඔය වගේ දේවල් මිනිරම් ඒ වගේ භාවිතා කරන දේවල්. ඉතින් මේ දේවල් අපිට නැවත එකපාර ජනනය වෙන්නේ නැහැ. දැන් අපි අද පාවිච්චි කරන පෙට්‍රල් ගහන, ඩීසල් ගහන, ඔයාට ගෑස් වලට ඒ වගේ දේවල් නිර්මාණය වෙච්ච පොසිල නිදි තියෙනවා. පොසිල නිදි, khaniya තෙල් නිදි තියෙනවා. එතකොට මේ khaniya තෙල් නිදි අපි වර්තමාන પરම්පරාව ඕක ශීඝ්‍රයෙන් පරිභෝජනය කරගෙන යනවා. ඕක පරිභෝජනය කරා කියලා. alright මිරිදි ජලය. හොඳයි. එහෙනම් මේ තව කෙනෙක් දාලා තියෙනවා. මිරිදිය ජලය කියලා. හරි. මෙහෙමයි. මේ දේවල් අනාගත પરම්පරාවක් නැති වෙනවා. ඔන්න දැන් මිරිදිය ජලය කියන එක උදේ මේ අනාගත પરම්පරාවට නැති වෙනවා නම් ඒ කියන්නේ මේ භාවිතා කරන එකත් එක්ක නැවත නිර්මාණය වෙන්නේ නැත්තම්. ඔන්න දැන් වර්තමානයේ වෙද්දී නම් සාමාන්‍ය මිරිදිය ජලය කියන එක අද කාලේ වෙනවා. එක පැතිවලින් වෙනස් වෙනවා. සමහර පැතිවල වතුර නැහැ. සමහර පැතිවල මේ ඒ ලින්ක් හිඳිලා යනවා, වතුර පාරවල් හිඳිලා යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. සමහර පැතිවල මේ හැමදාම භාවිතා කරන්නේ ක්ලෝරින් වතුර ටික. ටවුන් වල එහෙම ඉන්න කට්ටිය ඔන්න මේ ගෙදර ලිඳක් හදාගන්න විදිහකුත් නැහැ. එහෙම ඉඩකුත් නැහැ. ගෙදරට එන ටැප් ලයින් එක තමයි හැමදාම පාවිච්චි කරන්නේ. එහෙම කට්ටිය එහෙම තියෙනවා. එතකොට මිරිදිය ජලය කියන එක අපිට අවස්ථාව අනුව කියන්න පුළුවන් මෙහෙමයි. ප්‍රතිස්ථාපනය වෙනවා ප්‍රතිස්ථාපනය නොවෙනවා කියලා මිරිදිය ජලය කියන එක එහෙම ඒක වෙනස් වෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. දැන් ඒකේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට. සමහර වෙලාවට ඒක ටිකක් අර නියගයක් වගේ තියෙන පැත්ත ගන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දියවුල්පත් හිඳිලා කියලා තියෙන පැත්තක් නම් අන්න එතකොට නම් ඒගොල්ලන්ට මේව නැවත ජනනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වර්තමාන પરම්පරාව පරිභෝජනය කරනවා. අනිත් කාට ජනනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අනිත් කාට ජනනය වීමක් සිද්ධ වෙනවා නම් ඊළඟ પરම්පරාවට නැවත මේවා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේව තමයි ප්‍රතිස්ථාපනය වෙන සම්පත් කියන්නේ. එහෙම වෙන්නේ නැත්නම් තමයි පුතේ ප්‍රතිස්ථාපනය නොවන වෙන්නේ. දැන් මේ khaniya තෙල් වගේ දේවල්, fossil ඉන්ධන වගේ දේවල් ඒවා අවුරුදු මිලියන ගාණක්, බිලියන ගාණකට කලින් මේ පොළොව යට වැළලීලා ගිය සත්තුන්ගේ ඇට කටුව, ඊට පස්සේ ගස්වල කොටස්, ඊට පස්සේ මේ ලෝකෙ ඊට කලින් මේ කොළ පාට ගස්වල වැහිලා තිබ්බේ. මේ වගේ මේ බිල්ඩින් තිබුණේ නැහැනේ. එතකොට ඒ දේවල් කාලයක් තිස්සේ ෂේ වෙලා, ඔය ගස් කඩාගෙන වැටිලා, සත්තු මැරිලා, ওই දේවල් පස් වලට එකතු වෙලා, ඒ උඩින් වහුම් පස් තත්තු හැදිලා මෙයා වෙලා. ඊට පස්සේ
ගිනි කඳු පුපුරන ඒවා, නායයන ඒවා, භූමිකම්පා වෙලා මේවා එකිනෙකට වෙනස් වෙලා මේ වෙලා එකතු වෙලා. එහෙම අවුරුදු මිලියන ගානක කතන්දරයකින් පස්සේ තමයි මේ අද භාවිතා කරන කන්ජ තෙල්, ඊට පස්සේ බොර තෙල් කියලා කියන්නේ අපි. කන්ජ තෙල්, ඊට පස්සේ පෙට්‍රල් ඩීසල් භාවිතා මේ නිෂ්පාදනය කරන්න භාවිතා කරන ඔය බොර තෙල්, කන්ජ තෙල්, ගෑස් ඔය වගේ දේවල් නිෂ්පාදනය වෙච්ච කන්ජ තෙල් නිදි, ඊට පස්සේ මිනිරන් නිදි, ගල් අඟුරු පතල් ඔය වගේ දේවල් නිර්මාණය වුණේ. එතකොට අපි දැන් මොකක් හරි කන්ජ තෙල් නිදියක් හම්බුනාට පස්සේ ඒ නිදියෙන් අවුරුදු ගාණක් තිස්සේ මේ තෙල් ටික ගන්නවා. අරගත්තාම අවුරුදු මිලියන ගාණක් තිස්සේ හැදිච්ච දේවල් ටිකක් අපි අවුරුදු 100ක් විතර මේ කන්ජ තෙල් නිද පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. ඒ තෙල් නිදේ තව අවුරුදු 100කට නැති වෙන තෙල් තියෙනවා. අපි අවුරුදු 100 පුරාම ඒ තෙල් නිදෙන් එහෙම නැත්නම් කණි තෙල් නිදියෙන් තෙල් අරගන්නවා. ඉතින් තව අවුරුදු 100ක් තිස්සේ අපි ඒක භාවිතා කරලා 100 ඉවරුනාට පස්සේ අර අවුරුදු මිලියන ගාණක් තිස්සේ හැදිච්ච කණිජ තෙල් ටික නැවත නිර්මාණය වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට ඒක ෂේ වෙලා ඉවර වෙලා යනවා. ඊළඟ පරම්පරාවට පුනර්ජනනීය වෙන මොකක් හරි බල ශක්තියක් පාවිච්චි කරන්න සිද්ධ වෙයි. ඒ විදිහට තමයි මෙන්න අපිට සම්පත්තිය. අර වා කිව්වා මිරිදිය ජලය කියන එක අපිට ගන්න පුළුවන්. නමුත් ඒක අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙනවා නේ. දැන් මිරිදිය ජලය කියන එක ඔය අනුරාධපුරයේ පැත්තේ පොළොන්නරුව පැත්තේ නැත්නම් ගඟක් අයින ජීවත් වෙන. හොඳට වහින පැත්තක ඉන්න කට්ටියට නම් අන්න මිරිදිය ජලය කියන්නේ ඒවා පුනර්ජනනීය සම්පත්. ඒක එහෙම නැතුව වෙන කොහේ හරි මේ ටවුන් එකක එහෙම නැත්නම් කොළඹ පැත්තේ ඒ කොහේ හරි එහෙම ඉන්න කෙනෙක් නම් නැත්නම් අවුරුද්දකට මාසයක් විතර නම් වහින්නේ වතුර ටිකක් හොයා ගන්න අමාරුයි නම් අන්න ඒ වගේ පැත්තක ඉන්නවා නම් අන්න එහෙම කට්ටියට පොඩ්ඩක් මේ ඒ ජලය කියන මිරිදි ජලය කියන එක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා රයිට්. එහෙනම් අර අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් පුනර්ජනනීය වන සම්පත් කියලා නැවත නැවත නිර්මාණය වෙනවා කියලා සාගරේ ඉන්න මත්ස්‍ය සම්පත මොකද ඉන්න මාළු ටික ඊට පස්සේ වනාන්තර ටික ඊට පස්සේ අපිට තියෙන ස්වභාවික සතුන් ඔය කැලෑවින්න ඊට පස්සේ සත්තු ටික ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන් පුනර්ජනනීය වන සම්පත් කියලා. එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය වෙන සම්පත් කියලා. ප්‍රතිස්ථාපනය වෙන්නේ නැති දේවල් කියලා කියන්නේ අර අපි භාවිතා කරන සම්පත් පාවිච්චි කරලා වර්තමාන પરම්පරාව පාවිච්චි කරාට පස්සේ ඊළඟ પરම්පරාවට ඕක පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් අපි කියන ඒවට පුනර්ජනනීය කරන්න බැරි සම්පත් කියලා. වර්තමාන પરම්පරාවේ භාවිතයෙන් පස්සේ ඡය වෙලා යන සම්පත් වලට තමයි පුනර්ජනනය කළ නොහැකි සම්පත් කියලා කියන්නේ. උදාහරණ තමයි ගල් අඟුරු, යපස් නිදි, ඊට පස්සේ කංජ නිදි, ඊට පස්සේ කංජ තෙල් ඔය වගේ දේවල්. රයිට්. එහෙනම් මම හිතනවා දැන් පැහැදිලි කියලා හොඳටම තේරුණා කියලා මේ පුනර්ජනනීය එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් හා ප්‍රතිස්ථාපනය කරන්න බැරි සම්පත් කියන කාරණාව. එහෙනම් පුතේ ඔයාලගේ ටියුට් එකේ ඔන්න 14 වෙනි පිටුවේ අද අපිට කතා කරන්න තියෙනවා ප්‍රතිස්ථාපනය කළ හැකි ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියන කාරණාව. එහෙනම් අපි නෝට් එක දාගමු. අපි නෝට් එක දාගමු. මම අද කියන්නම්. අද බෝඩ් එකේ ලියුවේ නෑ. එහෙනම් මම ඒ නිසා අද කියන්නම් ඔයාලා ලියන්න. ලස්සනට ඩේට් එක දාන්න අද උඩින්ම ඩේට් එක දාලා ලියන්න පටන් ගමු. ඩේට් එක දාලා ලියන්න පටන් ගමු. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියන දේ. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියන දේ. ලියන්න තමයි නොමිල සම්පත් නොමිල සම්පත් නොමිල සම්පත් නොමිල සම්පත් අතරින් නොමිල සම්පත් අතරින් නොමිල සම්පත් අතරින් නොමිල සම්පත් අතරින් කොමාවක් නොමිල සම්පත් අතරින් කමාවක් වර්තමාන પરම්පරාවේ පාරිභෝජනයෙන්
පාරිභෝජනයෙන් වර්තමාන පරම්පරාවේ පාරිභෝජනයෙන් අවසන් නොවන හෙවත් අවසන් නොවන හෙවත් වර්තමාන පරම්පරාවේ පාරිභෝජනයෙන් අවසන් නොවන හෙවත් අවසන් නොවන හෙවත් ක්ෂය නොවන බොඩේ ලියන්න ක්ෂය නොවන බොඩේ ලියලා තින්නේ ක්ෂය නොවන පරිභෝජනයෙන් අවසන් නොවන හෙවත් ක්ෂය නොවන ඊට පස්සේ කමාවක් දාලා ක්ෂය නොවන කමාවක් දාලා ලියන්න මතු පරම්පරාවේ ප්‍රයෝජනයට මතු පරම්පරාවේ ප්‍රයෝජනයට ගැනීම සඳහා 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 යලි යලිත් බිහිවන නැවත නැවතත් බිහිවන යලි යලිත් බිහිවන යලි යලිත් බිහිවන හෙවත් යලි යලිත් බිහිවන හෙවත් යලි යලිත් බිහිවන හෙවත් ප්‍රතිජනනය පොතේ පොඩ්ඩේ ලියලා තියෙනවා ප්‍රතිජනනය යලි යලිත් බිහිවීම හෙවත් යලි යලිත් බිහිවන හෙවත් ප්‍රතිජනනය වන ස්වභාවික සම්පත්තිය ප්‍රතිජනනය වන ස්වභාවික සම්පත්තිය ප්‍රතිජනනය වන ස්වභාවික සම්පත්තිය ප්‍රතිජනනය වන ස්වභාවික සම්පත්තිය හරි පුතා එහෙනම් ප්‍රතිජනනය වන ස්වභාවික සම්පත් කියලා දාලා අලුත් රූලකින් අපි ලියමු මේකට දාලා උදාහරණ ටික එහෙනම් දරුවනේ ඊළඟ රූලෙන් උදාහරණ කියලා දාලා ලියන්න ස්වාභාවික මත්ස්‍ය සම්පත් උදාහරණ කියලා දාලා ලියන්න ස්වාභාවික මත්ස්‍ය සම්පත් දෙවෙනි එක දරුවනේ
වනාන්තර වනාන්තර ස්වාභාවික සතුන් තුන්වෙනි එක ස්වාභාවික සතුන් පුතේ අපි මෙහෙම දැන් ස්වාභාවික සතුන් එහෙම කියලා කිව්වහම පුතාලට හිතෙන්න පුළුවන් මෙහෙම මේ දැන් වඳ වියාමේ සර්ජනට ලක් වෙලා ඉන්න සත්තු ඉන්නවනේ ඊට පස්සේ මේ වෙනකොට ලෝකෙන් වඳ වෙච්ච සත්තු ගොඩක් ඉන්නවනේ මේ ආකාරයට මෙහෙම සත්තු ගොඩක් ඉන්නවා මේ ස්වභාවික සතුන් කියන කාරණාව right මේ ස්වභාවික සතුන් කියන කාරණාව ගොඩක් මේ සමහරලාට සතු වඳ වියාමේ තර්ජනයට ලක්ලා ඉන්න පුළුවන් ඊට පස්සේ වඳ වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන් මම මේ ස්වභාවික සතුන් කියන කාරණාව උදාහරණයක් ගත්තේ පොදුවේ හරිද දැන් පහුගිය කාලේ සුදු රයිනෝසිරස් මම මතක විදිහට මේ ලෝකයේ අන්තිම කෙනා කොයි රයිනෝ කෙනෙක් හිටියා සුදු ඇලි මේ රයිනෝස් කෙනෙක් අලුත් විශේෂ ඒ කියන්නේ මේ ලෝකයේ ඉස්සර ගොඩාක් ඉඳලා දිනවා පස්සේ ටිකෙන් නැති වෙලා අන්තිමට මම දැක්කා මේ ඒකට ඒ රටෙන් විශේෂ ජාතික ආරක්ෂාවක් එහෙම දීලා තිබේ සතාට මේ එහෙම වෙලා අන්තිමට මේ ගිය අවුරුද්දද නැත්නම් මේ අවුරුද්ද මුලද මන්ද හරියට මතක නැහැ මේ ඒ සතා නැති වෙලා තිබුණා. ඉතින් ආයේ ලෝකේ මේ සුදු රයිනෝස කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා තිබ්බා. ඊට පස්සේ පහුගිය කාලේ මතක ඇති ලංකාවේ මේ කළු පාට කළු දිවියෝ හිටියා කියලා. දෙතුන් දෙනෙක්ම තැන් වල දැක්කා කියලා එහෙම ප්‍රකාශයන් තිබුණා. එහෙම තිබ්බා. අන්තිමට කළු දිවියෝ දෙන්නෙක්ද කොහෙද? ඔය කැලෑවේ ගහලා තිබ්බ සතුන්ට ගහලා තිබ්බ මද්දවල් වල. ඊට පස්සේ ඒක උගුල් වල පැටලලා තිබිලා හම්බුණා නිවුස් වලට එහෙම බෙන්නවා. ඉතින් ඒ විදිහට පුතාට හිතන්න පුළුවන් දැන් ඔන්න කළු දිවියෝ කියන කට්ටිය ලංකාවේ හිටියා. දැන් ඔය දෙතුන් දෙනෙක් කොහොම හිටා මැරුණා. ඒ වුණාම දැන් ලංකාවේ නැති වෙලා ගියා. ඉතින් හරි. එතකොට ඒවා පුනර්ජනනීය සම්පත් වෙන්නේ නැහැ. ඒවා පුනර්ජනනීය සම්පත් කියලා දාන්න බෑ. දැන් මේ ස්වභාවික සතුන් කියලා මම පොදුවේ කුලකයක් ගත්තා. හරි. එහෙම. ඒ නිසා මේ අර සමහර වෙලාවට මේකේ පොඩි තැන් තියෙනවා. එහෙම වෙන්නේ දැන් ඒක පාරක් පුතාගේ අපේ මිරිදිය ජලය කියලා. උතන මිරිච්ච ජලය කියන එක ඒක පුනර්ජනනීය නොවන එකක්ද පුනර්ජනනීය එකක්ද කියලා තීරණය කරන්න වෙන්නේ ඒ තියෙන භාවිතා වෙන අවස්ථාවන්. එහෙම නැත්නම් මේ මිනිසුන්ට තියෙන ඒක මොන වගේ සම්පතක්ද කියන කරුව තමයි ඒක අපිට තීරණය කරන්න වෙන්නේ. කෙනෙක්ට මිරිදි ජලය කියන්නේ ඔය කොහේ හරි ලස්සන පරිසරයක ජීවත් වෙන එහෙම ඒ වගේ පැත්තක ඉන්න කෙනෙක්ට වහින්න හොඳ වැස්ස තියෙන ජල මූලාශ්‍ර ටික තියෙන එහෙම කෙනෙක් නම් එයාට මිරිදි ජලය කියන්නේ එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. නමුත් එහෙම නැති කෙනෙක්ට එනවා නම් එයාට ඒක ගැටලුවක්. හරි. නිසා මේ අවස්ථාවත් එක්ක යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා ගොඩාක් හිතන්න ඕනේ නැහැ. හරි. එහෙනම් ඊළඟට උදාහරණ ටික දාගත්තා. උදාහරණ කතා කරා ස්වභාවික සතුන්. ඊළඟට දරුවනේ අපි ඊළඟ කොටස පුනර්ජනනීය නොවන සම්පත්. එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. right. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. හරි. අපි ලියමු. ප්‍රතිස්ථාපනය කරන්න බැරි ඒවා මොනවද කියලා ලියමු. පොඩි වචනයක් දාගමු. නොමිල සම්පත් අතරින් වර්තමාන පරම්පරාවේ නොමිල සම්පත් අතරින් වර්තමාන පරම්පරාවේ ප්‍රයෝජනයට ගැනීමෙන් අවසන් වන වර්තමාන පරම්පරාවේ ප්‍රයෝජනයට ගැනීමෙන් අවසන් වන වර්තමාන පරම්පරාවේ ප්‍රයෝජනයට ගැනීමෙන් අවසන් වන හෙවත් ප්‍රයෝජනයට ගැනීමෙන් අවසන් වන හෙවත් ක්ෂය වන
කලින් ඒවා පුතේ ෂෙයා වුණේ නැහැ. මේවා ෂෙයා වෙනවා. අවසන් වන හේවත් ෂය වන අවසන් වන හේවත් ෂය වන කමාවක් දාලා ෂය වෙන කමාවක් දාලා මතු පරපුරට ෂය වෙන කමාවක් දාලා මතු පරපුරට ප්‍රයෝජනයට ගැනීම සඳහා යලි යලිත් බිහි නොවන මතු පරපුරකට ප්‍රයෝජනයට ගැනීම සඳහා යලි යලිත් බිහි නොවන ප්‍රතිජනනය නොවන ස්වභාවික සම්පත්තිය යලි යලිත් බිහි නොවන කමාවක් දාලා ප්‍රතිජනනය නොවන ස්වභාවික සම්පත්තිය හරි ප්‍රතිජනනය නොවන ස්වභාවික සම්පත්තිය right උදාහරණ දාගමු ගල් අඟුරු උදාහරණ ගල් අඟුරු පොසිල නිදි ගල් අඟුරු පොසිල නිදි खनिज निधि गल अंगुरु फॉसिल निधि खनिज निधि आए තියෙනවා මිනිරන් පතල් गल अंगुरु फॉसिल निधि खनिज निधि මිනිරන් පතල් හරි ඔය වගේ දේවල් තමයි අපි කියන්නේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි එහෙම නැත්නම් නැවත පුනර්ජනනය වෙන්නේ නැති සම්පත් කියලා. හොඳයි. එහෙනම් පොඩි වැදගත් කාරණාවක් තියෙනවා අපි මෙතන ඉරක් ගහගමු. යන්න ඔයාගේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා ලියපු තැනට. ඒ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා ලිව්ව තැනින් එතනින් දරුවනේ මෙන්න මේ කැලට ඉරක් ගහගන්න. ෂය නොවන කියලා වචනයක් තිබ්බේ. ෂය නොවන කියලා කැලට ඉරක් ගහගන්න. ආයෙත් ගහගන්න ස්වභාවික සම්පත් කියන එක. ඡේදයේ මැද්දේ තියෙනවා ෂය නොවන කියලා වචනයක්. අන්නේ ෂය නොවන කියන කැලට ඉරක් ගහගන්න. ඊට පස්සේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් වලම අන්තිමට තියෙනවා ස්වභාවික සම්පත් කියලා වචනය. අන්නේ දෙකට ඉරක් ගහගන්න. ප්‍රතිස්ථාපනය කළ නොහැකි
sorry ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් වල ඡය නොවන කියන වචනයටයි ඡය නොවන කියන වචනයටයි ස්වභාවික සම්පත් කියන වචනයටයි ඉරි දෙකක් ගහගන්න. ඒ දෙකට ඉරි ගහගන්න. හොඳයි. right okay. එහෙනම් ඊළඟට ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. ඒ දෙක ගහගත්තා. ඊළඟට යන්න ඊට පල්ලෙහාට ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් වලට. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් වලට. ඒ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියන කාරණාවේදී එතන එකක් ගහගන්න. ඡය වන කියන කාරණාවටයි ඡය වන. අරක ඡය වුණේ නෑ මේක ඡය වුණා. ඡය වන. ඡය වන කියන කාරණාවට ඉලක්ක කරගන්න. ඊට පස්සේ ඉර ගන්න ඡය වන කියලා වචනයක් කියනවා. වර්තමාන පරම්පරාවේ ප්‍රයෝජනෙන් අවසන් වන හෙවත් ඡය වන අනතන ඡය වන එකට ඉර ගහගත්තා. ඊළඟට ඒ ඡේදයේ අන්තිමට ආවට පස්සේ අන්තිම තැන තියෙනවා දරුවනේ ප්‍රතිජනනය නොවන ස්වභාවික සම්පත් කියලා. ප්‍රතිජනනය නොවන ස්වභාවික සම්පත් කියලා. ඒකට ඉර ගහගමු ප්‍රතිජනනය නොවන ස්වභාවික සම්පත් කියන එකට ඉර ගහගමු. ප්‍රතිජනනය නොවන ස්වභාවික සම්පත් කියන කොටසට ඉර ගහගමු. හරි. right. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ දන්නවා දැන් මොනවද ප්‍රතිස්ථාපන වෙන සම්පත් ප්‍රතිස්ථාපන වෙන්නේ නැති සම්පත් කියලා. ඊළඟට මෙන්න මෙතන කොටුවක් තියෙනවා. කොටුවක් තියෙනවා. මේ කොටුවක් ඇතුලේ සටහන කියලා දාලා තියෙන්නේ. සටහන් කියන්නේ ඔන්න අපිට වැදගත් වෙන දේවල්. සාමාන්‍යයෙන් පොඩ්ඩක් විෂය කර්ම ඔළුවේ තියාගන්නකොට මේ අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕන කියලා ෂෝට් නෝට් එකට එහෙම එන්න ඕන දේවල් නෙමෙයි. මේවා මේ විෂය කර්ම ගැන පැහැදිලි අවබෝධයක් දෙන්න මේවා ගැන මතක තියාගන්න ඕන දේවල් තමයි මේ සටහන කියන කොටසෙන් දාලා තියෙන්නේ. ඉතින් පුතේ එතන පොඩි විස්තරයක් තියෙනවා. යම් මාත් එක්කම කියවගමු. මම කියවන ගමන් ඒක කතා කරන ගමන් ඔයාලට ඒකේ තියෙන අදහස කියලා දෙන්න. right. yeah. එහෙනම් බලන්න ප්‍රතිස්ථාපනය කළ හැකි ස්වභාවික සම්පත් වද වර්තමාන පරම්පරාව විසින් පාලනයකින් තොරව පරිභෝජනය කළ හොත් ඡය වී යාමකට හා ප්‍රතිජනනය කළ නොහැකි තත්වයකට පත්වීම හෝ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පතක් බවට පත්වීම සිදු විය හැක. හරි. එහෙනම් අර මම කිව්වේ ඉස්සෙල්ලා වනාන්තර ගැන කියනකොට එහෙම දැන් ලංකාවේ ඔය වනාන්තර කියන දේවල් අපි අර අවුරුදු ගාණක් තිස්සේ මේ වනාන්තරත් එක්ක මිනිස්සු ඒගොල්ලෝ ජීවත් වුණා. ඊට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ මේ වනාන්තර වර්ධනය වුණා. සමහර වෙලාවට ගස් තියෙනවා අවුරුදු 50 100 අවුරුදු 80ක් විතර වයස ගස්. ඉතින් මේ විදිහට කාලාන්තරයක් තිස්සේ මේ කැලෑව කියන දේ වනගහණය වර්ධනය වෙලා මිනිස්සු මේවා පරිභෝජනය කරනවා. ටික කාලයක් පරිභෝජනය කරනවා මොකක් හරි වුණ කමකට. දැන් අපිට ගස් කපන්න එපා කියලා කියනවා. එතකොට ළමයි මේ ගස් කපන එක නවත්තලම දාන්න බෑනේ. කියන්නේ කිසිම ගහක් කපන්න නැතුව ඉන්න. එහෙම කරන්න බෑ. යම් යම් අවස්ථාවන් තියෙනවා. එතකොට ඒ වෙලාවට ඒක හැමම කරන්න පුළුවන්. හැබැයි මේ මම කියන්නේ අසීමිත විදිහට ඔය කැලෑවල් කපලා ඉඩම් හදාගන්න ඒවා. ඊට පස්සේ මේ අර පරණ විශාල ගස් විනාශ කරලා දාන ඒවා. ඊට පස්සේ ඔය වටින ගොඩක් වටින තහනම් කරලා තියෙන ගස් තියෙන ඒවා හොරෙන් කපන ඒවා. ඒ වගේ දේවල්. දැන් ඇත්තටම සමහරලාට මේව කරන්න බෑනේ මේ. ගෙදරකට දැන් නම් ආදේශක තියෙනවා. කොන්ක්‍රීට් වලින් හදන ඒවා තියෙනවා. යකඩ වලින් හදන ඒවා තියෙනවා. එහෙම තියෙනවා. නමුත් සමහර අවස්ථාවන් තියෙනවා ගෙදරකට ගහක් කොහොම ඇලවෙලා තියෙනවා. ඒක කඩා වැටෙන්න දෙන්නේ. ඒක කපලා දාන්න වෙනවා. ඊට පස්සේ ගේ පැත්තට ගහක් ඇලලා තියෙනවා. එහෙම නැත්නම් පාරට ගස් කඩාගෙන මේ ගස් ඇලවෙලා තියෙන ඒවා. ඒ වගේ දේවල් අයින් කිරීමක් සිදු කරන්න වෙයි. එහෙම අනිවාර්යයෙන්ම නැත්තර නැති කරලා දාන්න බෑනේ. එහෙනම් මේ ඉස්සර කාලේ අතීතයේ මිනිස්සු මේ එයාලා ගෙවල් හදන හැමදේටම ගස් පාවිච්චි කරන්නේ. ඉතින් අසීමිත විදිහට පාවිච්චි කරන්න බෑ. තියෙන ප්‍රමාණය ඒ අවශ්‍ය විදිහට සීමිතව පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව මේ අසීමිත විදිහට ඔහොම ගස් ටික කපාගෙන යනවා. ඊට පස්සේ කොරල් පර කියන ඒවා දැන් ඔය මේ කොරල් පර මේවා වෙනකොට කොරල් පර
ඒ ටික කඩලා එහෙම නැත්නම් ඒකට කියලා මේ වැලි පුරවල එහෙම නැත්නම් බීච් එක තව ටිකක් දිගට හදනවා කියලා ඒවට වැලි පුරවල ඒවා වැලි වලින් වහලා දාලා එහෙම නැත්නම් මේක මේ කොරාපල තියෙන හරියකට ගල් පටවලා එහෙම මොනවා හරි කරලා එහෙම ඒවා විනාශ කරලා දානවා. එතකොට ඒ දේවල් අර අවුරුදු ගාණක් තිස්සේ නිෂ්පාදනය වෙලා ඒ නිර්මාණය වෙච්ච දේවල්. ඒවා මිනිස්සු අසීමිත විදිහට පරිභෝජනය කරන්න ගත්තොත් ඒවත් පුනර්ජනනීය වන සම්පත් වෙන්න පුළුවන්. නමුත් ඒවා පුනර්ජනනීය නොවන තත්ත්වයට පත් කරනවා මිනිස්සු. අර කැලෑවල ටික ඊට පස්සේ දැන් මං කිව්වේ අර කැලේ ඉන්න සත්තු අර කළු පාට මේ කළු දිවියෙක් හිටියා නම් ඒ කළු දිවිය සමහර විට එක්කිනයි දෙන්නයි වෙන්න දෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි මේ අර ජාන මේ එකක් හින්දා කළු පාට දිවියෙක් හැදෙනවා. සම්පූර්ණයෙන් කළු පාට. ඉතින් ඒ කළු දිවිය සමහර විට එකයි දෙන්නයි ඉන්නේ. සමහර විට උගේ පැටියෙක් හම්බෙන්නේ ඌට උගෙන් තමයි සමහර විට ඊළඟ ඒ කළු දිව හැදෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි මේව කරලා උගේ පැටියෙක් හදන්නේ පැටවුනුත් කවුරුත් නැතුව මේව වෙන්නේ නැතුව ඌ මැරිලා යනවා මොකක් හරි කැලෑවේ තියෙන එකට අහු වෙනවා. එහෙම නැත්නම් ඒ කවුරු හරි මිනිස්සෙක් ඒ සතාව දඩයම් කරන්න යනවා. ඊළඟ එහෙම දඩයම් කරනවා. එහෙම කරලා පස්සේ සතන් නැති වෙනවා. අන්න ඒ වගේ මේ ස්වභාව ධර්මයෙන් අපිට හම්බෙන දේවල් වලට ඒක පැවැත්මට එහෙම බාධාවක් වෙන්නේ නැතුව අපිට ඒවා පරිපෝෂණය කරන්න පුළුවන්. ඒවටයි කියන්නේ අපි පුනර්ජනනීය වන එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය වන සම්පත් කියලා. ඔය වගේ අසීමිත විදියට පරිභෝජනය කරන්න ගත්තොත් අන්න එතකොට ඔවා පුනර්ජනනීය නොවන එහෙම නැත්නම් ප්‍රතිචලනය වෙන්නේ නැති ඡය වීමකට ලක් වන සම්පත් බවට පත් වෙනවා. එහෙනම් හරි. එහෙනම් මේ කතන්දරේ කියලා තියෙන්නේ මේ සටහනින් කියලා තියෙනවා අපි මේ කතා කරපු පුනර්ජනනීය වන සම්පත් කියන ඒවත් අපි අසීමිත විදිහට පරිහරණය කරන්න ගත්තොත් අපිට ඒවත් පුනර්ජනනීය නොවන තත්වයටපත් වෙනවා කියන. අපේ අනාගත පරම්පරාවට ඒවවත් ලබා ගන්න අවස්ථාවක් නැති වෙනවා කියලා කියනවා. හරි. උදාහරණයක් ලෙස ඔන්න උදාහරණයක් දීලා තියෙනවා. උදාහරණයක් ලෙස වර්තමානයේ ඛනිජ තෙල් භාවිතය නිසා එය පුනර්ජනනීය සම්පතක් වුවද අනාගතයේ ඛනිජ තෙල් සම්පත්වල හිඟයක් ඇතිවීමටත් වර්තමාන පරපුරේ මේ අනාගත ඛනිජ තෙල් සම්පත්වල හිඟයක් ඇතිවීමටත් අනාගත පරපුරට විකල්ප සම්පත් වලට යොමු වීමටත් සිදුවනු ඇත. ඛනිජ තෙල් වගේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඛනිජ තෙල් කියන ඒවා දැන් අපිට හම්බ වෙනවා. ඒවා අපිට ලබා ගන්න පුළුවන්. නමුත් කාලයක් යනකොට මේවා අපිට ඇති තරම් ගන්න බැරුව යනවා. දැන් තව අවුරුදු 50ක් 100ක් විතර යද්දි මේවා නැවත නැවත නිෂ්පාදනය වෙන්නේ නැති සම්පත් බවට පත් වෙනවා. එහෙනම් කවදා හරි දවසක අපිට ස්වභාව ධර්මයෙන් හම්බෙච්ච නිෂ්පාදන සම්පතක් විදියට අන්තිම ඛනිජ තෙල් ටිකක් පාවිච්චි කරාට පස්සේ අපිට සිද්ධ වෙනවා වෙනත් මොකක් හරි බල ශක්ති ප්‍රභවයකට මාරු වෙන්න. එහෙනම් ඒ වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේවට කියනවා ලස්සන නමක්. සටහන කියන එකේ අන්තිමට දාලා තියෙනවා මේකට කියන ලස්සන නමක් පොදු බිමේ ශෝකාන්තය කියලා. පොදු බිමේ ශෝකාන්තය. චිත්‍රපටයක් වගේ. අර නවල් වල එහෙම තියෙන නම් තියෙන පොදු බිමේ ශෝකාන්තය. හරි. ඉතින් මේ චිත්‍රපටියක් නෙමෙයි මේ තියරියක්. මේ ඒකෙදි කියනවා මේම පොදු බිමේ ශෝකාන්තය කියන දේ නිර්මාණය වෙන්නේ අනික් අය නෙමෙයි. ශෝකාන්තය. පොදු බිමේ ශෝකාන්තය කියන එක නිර්මාණය වෙන්නේ අර වර්තමානයේ අපි පාවිච්චි කරන සම්පතක්. අපේ පුනර්ජනනීය සම්පතක් අසීමිත විදිහට අපි පාවිච්චි කරලා අපි අනාගත පරම්පරාවට ඒක පාවිච්චි කරන්න අවස්ථාවක් නැති කරනකොට ඒවත් විනාශ කරලා දානකොට එහෙම නැත්නම් අසීමිත විදිහට භාවිතා කරද්දී අපි කියනවා පොදු බිමේ ශෝකාන්තයක් නිර්මාණය වෙනවා කියලා. රයිට්. එහෙනම් මේ සටහන කියන එකේ ඔය පොදු බිමේ ශෝකාන්තය කියලා ඒ ලස්සන වචන ටික අපි highlight කරගමු. නැත්නම් යටි ඉරක් අඳගමු. highlight කරගමු. යටින් ඉරක් අඳගමු. හරි. හොඳයි. එහෙනම් ඔය විදිහට මේ දක්වා අපි කතා කරගෙන ආවා ආර්ථික විද්‍යාවේ අර බාණ්ඩ හා සේවා අවස්ථාව වුණ කතන්දරේ ඉඳලා මම පල්ලෙහාට කතා කරන් ආවා. ඔයාලා දැන් ෂෝට් නෝට් කරනවානේ වැඩ කරනවානේ පාඩම් කරද්දී පොඩි
සමහර කට්ටිය මේවා ෂෝට් නෝට් එකට දාලා සමහර අය මට ඒව ලස්සනට ගැලීම් සටහනක් එහෙම හදලා තියෙනවා. ඉතින් මේ ගැලීම් සටහන් එහෙම හදලා එවුවාම ඇති කෙනෙක් වෙන්න පුළුවන්. හදන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම හරි පාඩම ගලාගෙන ආපු ආකාරය ගැන පුතාලගේ ඔළුවේ අදහසක් තියෙන්න එපා. මේ මම කියවනේ මේ විෂය ලස්සනට කතාවක් වගේ මම ගලාගෙන යනවා. එකට එකක් සම්බන්ධ කරන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඉතින් ඒ විදිහට මෙන්න මේ අපි මෙච්චර දවස් කතා කරපු ටික අපිට මෙහෙම පොඩි ගැලීම් සටහනකට හදාගන්න පුළුවන්. බලන්නකෝ. මෙන්න අපි කතාව පටන් ගන්නවා අවශ්‍යතාව වුණා කියන දේ. පුතාලට තිබුණා අවශ්‍යතාව. එතකොට මේ ඔයාලට තියෙන අවශ්‍යතාව සහ උවමනා මේ අවශ්‍යතාවන් ටික සම්පූර්ණ කරන්න දරුවනේ ඔයාලට මොනවද ඕනුනේ උවමනාවන්න ඕන. අවශ්‍යතාව සම්පූර්ණ කරා උවමනාවන් කරා අවශ්‍යතාව සම්පූර්ණ කරා. මේ උවමනාවන් විදිහට අපි ගත්තේ අවශ්‍යතාවක් සපුරා ගැනීමට භාවිතා කරන ඕනෑම දෙයක්. අවශ්‍යතාව කිව්වේ මිනිස්සු ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන කායික හෝ මානසික තත්ත්වයන් වලට. ඊට පස්සේ අපි කිව්වා මේ උවමනාවන් මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම හරහා සපුරා ගන්නවා කියලා. එහෙනම් මෙන්න උවමනාවන් බවට පත් වුණා භාණ්ඩ හෝ සේවා. භාණ්ඩ වෙන්න පුළුවන් සේවාවක් වෙන්න පුළුවන්. මෙන්න මෙව භාවිතා කරලා අපේ තියෙන උවමනාවන් සම්පූර්ණ කරගත්තා. අපේ උවමනාවන් උනේ මේ භාණ්ඩයක් හරි සේවාවක් හරි. ආහාර කියන අවශ්‍යතාවය ඇති වුණාම ඒක සම්පූර්ණ කරගත්ත උවමනාව. ඒ උවමනාව තමයි බත්, පාන්, පිට්ටු, රොටි මොනවා හරි කෑම. බනිස් ඕන දෙයක්. අන්න අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්ත ආකාරය. ආරක්ෂාව කියන අවස්ථාවය ඇති වුණාම අම්මා තාත්තගෙන් සම්පූර්ණ කරගත්තා. දෙමව්පියන්ගේ අම්මා තාත්තගෙන් සම්පූර්ණ කරගත්තා. සහෝදරයා සහෝදරියගෙන් සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ සැමියා බිරිඳගෙන් සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ ඊටෙන් එහාට ගියාට පස්සේ සිකියුරිටි කෙනෙක් වාහනයක් යනවා. ඉතින් alright. සැමියා බිරිඳගෙන් සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ එතන එහාට ගිහලා සිකියුරිටි කෙනෙක් ගත්තා. ඊට පස්සේ හමුදාවක් හිටියා. ඊට පස්සේ පොලිසියක් හිටියා. ඊට පස්සේ ඔය ත්‍රිවිධ හමුදාව ඉන්නවා. ඉතින් මේ විදිහට ආරක්ෂාව කියන්නේ ඒ විවිධ සේවාවන් ඔස්සේ හරි තමන්ගේ පවුලේ කට්ටියන් හරි සම්පූර්ණ කරගත්තා. ඒ විදිහට භාණ්ඩ හා සේවා පරිභෝජනය කරලා අපි අපේ උවමනාවන් හදාගත්තා. එතනදී මම කිව්වා අපි ආර්ථික විද්‍යාවේදී ඉස්සරහට අධ්‍යයනය කරන් යනකොට අර ව්‍යාපාර අධ්‍යයනයේදී වගේ නෙවෙයි භාණ්ඩ හා සේවා ගැන කියලා වෙන වෙනම කතා කරන්නේ ඉස්සරහට යද්දී මේවා පොදුවේ භාණ්ඩ කියන වචනේ පාවිච්චි කරනවා කියලා. ඔන්න භාණ්ඩ කියන වචනේ පොදුවේ පාවිච්චි කරනවා. දැන් මම කතා කරන්නේ භාණ්ඩ කියලා කිව්වහම සේවාවන් කියන එක ඕකස්සේ තියෙනවා. ඔයාලට ওই භාණ්ඩ කියලා මම උදාහරණ දුන්නාම සමහර විට සේවාවන් මොකද්ද උදාහරණ විදියට තියෙන්න පුළුවන්. හරි. ඔන්න භාණ්ඩ කතා කරා. මේ භාණ්ඩ කතා කරලා අවශ්‍යතාව වුණා කතා කරලා භාණ්ඩ හා සේවා කතා කරා. ඊට පස්සේ මේ ඇතුලෙන් තව තිබ්බ භාණ්ඩයක් අපි පොඩ්ඩක් පැත්තකට කරලා අයින් කරලා තිබ්බා. අපි පරිභෝජනය කරන්න කැමති නෑ කියලා. මොනවද අපි පරිභෝජනය කරන්න කැමති නැති? අපි පරිභෝජනය කිරීම සඳහා පිරිවැයක් වුණත් දරන්න කැමති භාණ්ඩ නීච භාණ්ඩ කියලා කිව්වා. මේ භාණ්ඩ වලින් පොඩ්ඩක් අයින් කරලා දාපු ටිකක් තිබ්බා. ඒවට කිව්වා පුතේ නීච භාණ්ඩ කියලා. අපි ආව මොකද කෑදී කිව්වා. නීච භාණ්ඩ. නීච භාණ්ඩ. එයා පොඩ්ඩක් කෑදී කිව්වා. නීච භාණ්ඩ. අපේ පරිභෝජනයේ අවශ්‍යතාවක් වුමනාවක් තෘප්තිමත් කරනකොට සාමාන්‍යයෙන් භාණ්ඩයක් පරිභෝජනය කරාම අපිට සතුටක් දැනෙනවා. එහෙම නැත්නම් භාණ්ඩයක් හරි සේවාවක් හරි පරිභෝජනය කරලා අපිට ධන තෘප්තියක් ලැබෙනවා. අපිට මේ ලැබෙන තෘප්තිය ඍණ තෘප්තියක් බවට පත් වෙනවා නම් දරුවනේ අපි කියනවා ඒකට නීච භාණ්ඩයක් කියලා. එහෙනම් මේ නීච භාණ්ඩ පරිභෝජනය කරන්න අපි කැමති නැහැ. ඒ වගේම නීච භාණ්ඩ අපේ පරිභෝජනයෙන් ඈත් කරන්න අපි පිරිවැයක් දරන්න උනත් කැමති වෙන අවස්ථාවක් තියෙනවා. රයිට්. එහෙනම් නීච භාණ්ඩ කියන එක පැත්තකට අයින් කරනවා. ඊට පස්සේ මේ ආර්ථික භාණ්ඩ කියන ඒවා මේ භාණ්ඩ කියන ඒවා කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි නොමිල භාණ්ඩ.
නොමිල භාණ්ඩ. අනික තමයි ආර්ථික භාණ්ඩ. ආර්ථික භාණ්ඩ. right. ආර්ථික භාණ්ඩ කියලා බෙදුවා. නොමිල භාණ්ඩ කියන ඒවා ස්වභාව ධර්මයෙන් හම්බුණා, අසීමිතව ලැබුණා, සම්පත් පිරිවැයක් බැරුවේ නැහැ. ඔයාලට මෙතන දාගන්න පුළුවන් මෙන්න සම්පත් පිරිවැයක් නැහැ කියලා. පිරිවැයක් නැහැ. සම්පත් පිරිවැයක් නැහැ. මෙතන සම්පත් පිරිවැයක් තියෙනවා. right. ඔන්න සම්පත් පිරිවැයක් තියෙනවා. ඊට පස්සේ අපි ආර්ථික භාණ්ඩ වර්ගීකරණයක් සිදු කරා. අපි ආර්ථික භාණ්ඩ පදනම් 3ක් මේ පදනම් 4ක් ඔස්සේ එහෙම නැත්නම් මේ මූලිකාංග 4ක් ඔස්සේ ටියුට් එක ගන්න. මූලිකාංග 4ක් ඔස්සේ වර්ගීකරණය කරා. එතනදී අපි කිව්වා මෙන්න මෙහෙම මම මූලිකාංග 4 විතරක් දාගෙන යන්නම්. උපයෝජනය 4 විතරක් ගන්නම්. උපයෝජනය 2 මූලාශ්‍රය 3 ස්වභාවය 4 අන්තර් සම්බන්ධය මෙන්න මෙහෙම කියලා ආර්ථික භාණ්ඩ කොටස් 4කට පදනම් 4ක් යටතේ රින් කරා. උපයෝජනය මත මතක් කරගමු පොඩ්ඩක්. උපයෝජනය මත කොටස් 2යි. මොනවාද? පරිභෝජනයයි ආයෝජනයයි. පරිභෝජනය ඇතුලේ කොටස් 2යි කෙටි කාලීනයි දිගු කාලීනයි. ඊට පස්සේ ආයෝජන ඇතුලේ කොටස් කීයද? 2යි. අන්තර් භාණ්ඩයි ප්‍රාග්ධන භාණ්ඩයි. එහෙනම් ඊළඟට මූලාශ්‍රයට ගත්තාම කොටස් 3යි. කෘෂි කාර්මික, කාර්මික, සේවා කියලා. ස්වභාවය මත කොටස් 3යි. මොනවාද? සුඛෝභෝගී භාණ්ඩ, අත්‍යවශ්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ. කොටස් 3යි. අන්තර් සම්බන්ධතාවය මත right. අන්තර් සම්බන්ධතාවය මත භාණ්ඩ වර්ග කොටස් 3යි. මොනවාද? ආදේශන භාණ්ඩ, අනුකූලක භාණ්ඩ, බාල භාණ්ඩ. හරි. එහෙනම් ওই විදිහට කොටස් වලට වෙන් කරා. මම කිව්වා මේවා වෙන වෙනම ඉස්සරහා පාඩම් වලදී අපිට හම්බ වෙනවා. උදාහරණට මම එතකොට කියා දෙන්නම් කියලා. මූලාශ්‍රය මත බෙදෙන විදිය, අන්තර් සම්බන්ධය මත, ස්වභාවය මත අපි ඉස්සරහා පාඩම් වලදී ඕන තරම් ඒවා හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට එතන වෙන වෙනම කියා දෙන්නම් කියලා කිව්වා. right. මෙතනදී යම් දැනුවත් කිරීමක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේ අපි කතා කරන භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපිට ඕන වෙනවා සම්පත්. මේ ආර්ථික භාණ්ඩ පරිභෝජනය කරලා අපි අවශ්‍යතාව වුණා සම්පූර්ණ කරගත්තා. මේ දින පාර අවශ්‍යතාව වුණා සම්පූර්ණ කරගත්තා. මේ අවශ්‍යතාව වුණා සම්පූර්ණ කරන්න ඕන භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍යයි සම්පත්. ඒ අවශ්‍ය වන සම්පත් ටික අපි ලබා ගත්තා ස්වභාව ධර්මයෙන් සහ මිනිසා නිෂ්පාදනය කරනවා. එතකොට ඒ යොදා ගන්න සම්පත් මේවා හදන්න සම්පත් ඕනේ. සම්පත් ඕනේ. right. මේ ගන්න සම්පත් අපි කොටස් දෙකකට බෙදුවා. මතකයි? මෙන්න කොටස් දෙක. එකක් නොමිල සම්පත්, අනික නොමිල සම්පත්, අනිත් එක ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. right. පාඩම් කරනකොට ලේසි. මේ chart එක දිගේ බලාගෙන ඉන්න. එතකොට භාණ්ඩ කියන්නේ මොනවද? මතකයි. සේවාවක් කියන්නේ මොනවද? මතක් කරලා බලන්න. මේ chart එකේ බලන එක මතක් කරගන්න. අවස්ථාවක් කියන්නේ මොකක්ද? නිර්වචනය මතක් කරගත්ත, උදාහරණ මතක් කරගත්ත. වමනාවක් කියන්නේ මොකක්ද? නිර්වචනය මතක් කරා, උදාහරණ මතක් කරා. නීච භාණ්ඩ කියන්නේ මොකක්ද? නිර්වචනය මතක් කරා, උදාහරණ මතක් කරා. නොමිල භාණ්ඩයක් කියන්නේ, ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොනවාද? නිර්වචනය මතක් කරගත්තා, උදාහරණ මතක් කරගත්තා. මේව කොටස් 4කට බෙදෙනවා කියනවා. එහෙනම් chart එක මතක් වෙන්න ඕන ටක් ගන්න. ඊළඟට මේවා නිෂ්පාදනය කරන්න සම්පත් ඕනේ. අන්න සම්පත් කොටස් දෙකයි. නොමිල සම්පත්, ආර්ථික සම්පත්. ඊට පස්සේ නොමිල සම්පත්, ආර්ථික සම්පත් කියලා කොටස් දෙකකට වෙන් කරලා දැන් අද ඉගෙන ගත්තා අපි මෙන්න නොමිල සම්පත් කියනවා. මේ දේවල් අපිට වර්තමාන පරම්පරාව භාවිතා කරාට පස්සේ ෂෙයා ආදරය වෙනවා. ආයෙ මේවා හැදෙනවා.
එතකොට කිව්වා නොමිල සම්පත් වලටම කියනවා නොමිල සම්පත් වලින් පුනර්ජනනය වෙන සම්පත්. ඒ වගේම අනාගත පරම්පරාවට හම්බෙන්නේ නැත්තම් අපි පාවිච්චි කරාම ඉවර වෙනවා. ඒවට කියනවා පුනර්ජනනීය නොවන සම්පත්. මෙන්න ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් අනිත් පැත්තට ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. right okay. හරි නොහැකි මම එහා පැත්තට ලියන්න නොහැකි වෙන්නේ. right. එහෙනම් මෙන්න අපි කතා කරගෙන ආපු පාඩම. භාණ්ඩ හා සේවා තිබ්බා. ඒ වලින් අවස්ථා හා වුණා තෘප්තිමත් කරගත්තා. භාණ්ඩ වලින් අපි අයින් කරලා දැම්මා අපිට කැමති නැහැ කියලා නීච භාණ්ඩ දීලා. ඊට පස්සේ ඒ ටික අයින් කරලා දැම්මට පස්සේ හරි. අයින් කරලා දැම්මට පස්සේ අපිට පුළුවන් වුණා මෙන්න භාණ්ඩ කොටස් දෙකයි ආර්ථික භාණ්ඩයි නොමිල භාණ්ඩයි. ඊළඟට පුතේ කොහොමද? ආර්ථික භාණ්ඩ මූලාශ්‍රයන් උපයෝජනය ස්වභාවය අන්තර් සම්බන්ධතාවය කියලා මූලිකාංග 4ක් ඔස්සේ වර්ගීකරණය කරා. ඒ වර්ගීකරණය කළා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ කිව්වා මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙනවා සම්පත් ටික. අවශ්‍ය වෙනවා දේවල් ටික. ඒවට කිව්වා නිෂ්පාදන සම්පත් කියලා. සම්පත් කියලා කිව්වා. ඒ සම්පත් කොටස් දෙකයි නොමිල සම්පත් ආර්ථික සම්පත්. ඒ ආර්ථික සම්පත් ඒ පැත්තෙන් එහෙම තිබ්බා මෙන්න අපේ නොමිල සම්පත් කියන ඒවා කොටස් දෙකයි ප්‍රතිස්ථාපනය කළ හැකි සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි. මෙන්න අපි කතා කරන් ආපු පාඩමේ සාරාංශය. පාඩම් කරනකොට මේ වගේ නෝට් හදාගන්න. මේ වගේ මේ ගැලීම් සටහන් හදාගෙන පොඩ්ඩක් ඔය පාඩම් කරන තැනක එහෙම නැත්නම් පොතක් අස්සේ පොතක ඉස්සරහා පළවෙනි පිටුවේ ඔය කොහේ හරි හදලා තියාගන්න. එහෙම නැත්නම් මේ වගේ chart එකක් හදලා අපේ නෝට් එක තියෙනවා. ඒ නෝට් එකේ මේ ප්‍රතිස්ථාපනය කළ හැකි ප්‍රතිස්ථාපනය කළ නොහැකි නෝට් එක ඉවර වෙන තැන තියෙනවා. අන්න එතනින් කොලේ එක මේවා කරලා අලව ගන්න. එතකොට ඔයා ඒ වෙනකම් පාඩම් කරන් ආවට පස්සේ ඔයාලට පුළුවන් ටග් ගාලේ කොලේ දිගහැරියා පාඩමේ සාරාංශයක් තියෙනවා එතෙන්ට යනකම්. ඒ වගේ හදා ගන්න පුළුවන් ඔයාලට. හරි. මම එහෙනම් මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. මම තප්පරයකට මෙතනින් එහාට යන්නම් ස්ක්‍රීන් එකෙන්. ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේක තියාගන්න. ඔන්න පාඩම් කරනකොට ඒ ස්ක්‍රීන්ෂොට් එක බලාගෙන ඕනනම් ෂෝට් නෝට් එකක් විදියට එහෙම නැත්නම් මේ පොඩි ගැලීම් සටහනක් විදියට හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් ස්ක්‍රීන්ෂොට් එක මාන්න ටික ගන්න. පොඩි විරාමයක් තප්පරයක්. right. හරි. එහෙනම් ගහගත්තානේ. මම ආයෙ ඉස්සරහට. හරි. එහෙනම් අපි යන් පාඩමේ ඉතුරු ටික කරන්න. හරි. එහෙනම් ඊළඟ පිටුවට යමු පුතේ. ඊළඟ පිටුවට යමු. එතන කතා කරන්න තියෙනවා right. අපේ 15 වෙනි පිටුව. නිෂ්පාදන සම්පත් කතා කරන්න යන්නේ. නිෂ්පාදන සම්පත් කතා කරන්නයි යන්නේ. හොඳයි. එහෙනම් අදුත් කොටසක් නිෂ්පාදන සම්පත්. ඕකටම දරුවනේ පොඩි ඇලයිරක් ගහලා එහෙම නැත්නම් වරහණක් ඇතුලෙන් දාගන්නකෝ නිෂ්පාදන සම්පත් කියන එකටම නිෂ්පාදන සාධක කියලා. නිෂ්පාදන සාධක කියලා. ඔය වරහණක් ඇරලා එහෙම නැත්නම් ඇලයිරක් ගහලා කොහොම හරි කමන්නේ ලියා ගන්න. ඕකටම කියන තව නමක් තමයි නිෂ්පාදන සාධක. වාට ගොඩාක් අවස්ථාවන් වල හම්බෙන්නේ නිෂ්පාදන සම්පත් කියන වචනයටත් වඩා නිෂ්පාදන සාධක කියන වචනයෙන් ඔබ ආමන්ත්‍රණය කරනවා. තියෙනවනේ එක එක නම්. එයාගේ සමහරට ඇත්ත නම නෙවෙයි මිනිස්සු ගන්න. ඒ වගේ ඉතින් නිෂ්පාදන සම්පත් කියනවා. නිෂ්පාදන සාධක කියන්නේ මෙයාටම තමයි.
හොඳයි. එහෙම මේවා කියනවා. ඒ කියන්නේ කැම්පස් ගියාට පස්සේම ගොඩාක් නම් හැදෙනවනේ. කැම්පස් ගියාට පස්සේ දානවා කාඩ් එකක් දානවා. ඒ කාඩ් එකෙන් තමයි ඊට පස්සේ ඒ කාඩ් එක හම්බෙච්ච දවසේ ඉඳන් කැම්පස් එකේ කට්ටිය වාට කතා කරන්නේ කාඩ් එක. ඉතින් කාඩ් එකක් අරගත්තාම දැන් ඒ එක එක හේතු මත වැටෙනවා. එයාලා කැම්පස් එකේ මුල් දවස්වල හැසිරෙන විදිහත් එක්ක, එයාගේ ගතිගුණත් එක්ක, එහෙම නැත්නම් එයාගේ පෙනුමත් එක්ක, එහෙම නැත්නම් එයාගේ ගෙවල් පැත්තේ ඒ ගෙවල් තියෙන දිහත් එක්ක. එහෙම එක එක හේතු මත අනම්මනම් සාධක මත ඔන්න කාඩ් එකක් කොහොමද වැටෙන්නේ. එදායින් පස්සේ ඉතින් කාඩ් එක කියලා තමයි කතා කරන්නේ. එතකොට සමහර වෙලාවට දැන් මුල්ම කාලේදී කාඩ් නැහැ නේ කැම්පස් එකේ ගම මුල් දවස්වල නැහැ. එතකොට මුල් දවස්වල නැති වුණාම සාමාන්‍ය නැත්නම් මේ කතා කරනවා. එතකොට ඒ නමින් කතා කරලා අඳුරගෙන ඉන්නකොට ටික කාලයක් ගියාට පස්සේ කාඩ් එකක් හම්බ වෙනවා. කාඩ් එක හම්බ වුණාට පස්සේ එදායින් පස්සේ ඔන්න කාඩ් එක කියලා තමයි කතා කරන්නේ. සාමාන්‍ය කාඩ් එකක් එන්නේ අකුරු 2යි අකුරු 3යි එහෙම. නමකට වඩා ටිකක් කරින් කට්ටිය පාවිච්චි කරන වැඩි. ඉතින් එහෙම කාඩ් එක පාවිච්චි කරනකොට ඇත්තනම ටික කාලයකදී අමතක වෙනවා. සමහර දැන් යාළුවෝ ඉන්නවා එයාලට මොකක් හරි Facebook එකේ හරි කොහේ හරි හම්බුනාම පෝස්ට් එකක් එයාලට ටැග් කරන්න ඕන නම් නම මතක නැහැ. මතක කාඩ් එක විතරයි. සමහර වෙලාවට මේ කතා කරනකොට දැන් කාඩ් එක කියලා හැම වෙලේම කතා කරන්න බැහැනේ. දැන් හිතන්නකෝ කැම්පස් ගියාට පස්සේ ඔයාලට දෙන ප්‍රසන්ටේෂන් කරන්න. ඒ කියන්නේ මේ අසයින්මන්ට් කරන්න තියෙනවා. ඔය ප්‍රසන්ටේෂන් වැඩේ එහෙමත් තියෙනවනේ. ඉතින් එහෙම කරද්දී අපි ඔයා ඉගෙන ගන්න විෂයට අනුව මොකක් හරි ප්‍රසන්ටේෂන් එකක් කරනවා. දැන් හිතන්නකෝ මෙතනදී මේ පාඩමෙන් කියලා මගේ පාඩමෙන් කියලා. ඔයාලට තේරෙන විදිහට කියන්නේ. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ඔය කතන්දරේ ඔයාලට කියනවා පොඩි අසයින්මන්ට් එකක් හදන්න. ඔයා ඉතින් ඒක විස්තර එකතු කරලා උදාහරණ එකතු කරලා වර්තමාන ලෝකයේ තියෙන විස්තර එකතු කරලා ඔන්න හදනවා. හැදුවට පස්සේ ලෙක්චර් කියනවා ඔයාගේ ටීම් එකේ ඉන්නවා 10 දෙනෙක් නම් ඒ 10 දෙනාම එක්කන් ඇවිල්ලා අපි ඉස්සරහා මේ කියන්න මොනවාද මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එහෙම කියලා ඒකේ පොඩි ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ කියලා. එහෙම ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරනකොට සමහර වෙලාවදී කට්ටිය බෙදාගෙන කරන්නේ 10 දෙනෙක් ඉන්නවනම් විනාඩි 20ක විතර ප්‍රසන්ටේෂන් එකක් නම් ඔන්න එක්කෙනෙක් ඉන්ට්‍රොඩක්ෂන් එක කරනවා. ඊළඟ එක්කෙනා ඊළඟට තියෙන කොටස පොඩ්ඩක් කතා කරනවා. ඊළඟට තියෙන කොටස තව එක්කෙනෙක් කතා කරනවා. එහෙම 10 දෙනා බෙදා ගන්නවා කතාව. එහෙම කතාව මේව බෙදාගෙන ප්‍රසන්ටේෂන් එක කරනකොට ඊළඟට කතා කරන්න ඕනේ කියලා අවස්ථාව දෙනවනේ. දැන් අපිටත් එහෙම වෙලා තියෙනවා. මගේ යාළුවෙක් හිටියා. අපේ assignment group එකේ හිටියේ යාළුවෙක්. කොච්චර නමින් කතා කරන්න හිතුවත් නමින් කතා කරන්න බෑ. එයාගේ නම තිබ්බේ ඩොටි කියලා කාඩ් එක. ඉතින් කාඩ් එක එහෙම තියෙනකොට එයාගේ ඇත්තනම තාම මට හරියට මතක නෑ. මේ කතා කරන අපි ඩොටි කියලා. ඉතින් ලෙක්චර් ඉස්සරහා ඔබ මේව කරගෙන ඉන්නකොට ලෙක්චර් කිව්වා ඉඳන් ඊළඟ කෙනා කතා කරන්න. මට chance එකක් හම්බුණා. මම ප්‍රසන්ටේෂන් එක කරා. කරලා ඉවරලා මම ඊළඟට ඉන්වයිට් කරා. මේ ඩොටිට ඉන්වයිට් කරනවා කියලා කිව්වා. ලෙක්චර් බලුවා මගේ දිහා එකපාරට කවුද ඩොටි කියන්නේ. ඉතින් ඒ වගේ මේ ඒ ළමයාත් බලුවා මගේ දිහා. ඒ කියන්නේ අපි ඩොටි කියලා කතා කරන්නේ හැරි ඇත්ත ජීවිතේ මේ එහෙම යාළුවෝ කතා කරන්නේ. මේ ලෙක්චර් කෙනෙක් ඉස්සරහා එහෙම කතා කරලා කියන්නේ නැහැ නේ. නම කියලානේ කතා කරන්නේ. ඒ ලෙක්චර් බලනවා දැන් ඒ අපි කතා කරනකොට ඒකේ තියෙනවා නාම ලේඛනයක්. අපි ඉස්සරහින් හරියට දාගන්නවා. මේ ළමයා මෙයා කතා කරනවා, මෙයා කතා කරනවා, මෙයාට ලකුණු මෙච්චරයි. ඒ ලෙක්චර් උඩින් බලනවා කවුද මේ ඩොටි කියලා නමක් නැහැ නේ මේ ගෲප් එකේ කියලා. ඒ වගේ ඉතින් වෙනවා. ඇත්ත ජීවිතේදී ඔය කතා කරන වචන ටික කොහොම වෙනවා. ඉතින් එහෙම කැම්පස් ගියාට පස්සේ ඉතින් ඒව හම්බෙයි. කාඩ් හම්බෙනවා, අලුත් යාළුවෝ ගොඩාක් හම්බෙනවා. සාමාන්‍යයෙන් කැම්පස් එකට ගියාට පස්සේ දැන් ඔයාලා A level කරනකොට O level කරද්දි ගන්න ගමේ යාළුවෝ ටික විතරයි ඉන්නේ. එකට ඉස්කෝලේ ගියා, ඉස්කෝලේ යාළුවෝ ටිකයි ගමේ යාළුවෝ ටිකයි ඒ සෙට් එකේ ඉන්නේ. A level වලට ගියාට පස්සේ ටවුන් එකකට යනවා, ටවුන් එකට ගිහලා පන්ති යනවා. එතකොට ඔයාලා ඉස්කෝලේ යාළුවෝ ටික විතරක් නෙමෙයි, ගමේ ඉන්න යාළුවෝ ටික විතරක් නෙමෙයි. ඊට පස්සේ වෙන වෙන ඉස්කෝල වලින් එන ගොඩාක් යාළුවන් එතන පන්ති වලදී හම්බෙනවා. ඊට පස්සේ A level එක එහෙම වෙනම එකක්. ඊට පස්සේ A level ඉවර වෙලා අවුරුද්දක් විතර ගෙදර ඉන්නවනේ. ඒ ගෙදර ඉන්න කාලය ඇතුළත ඔන්න ජොබ් එකක් හරි ට්‍රේනින් හරි මොනවා හරි යනවා. බෑන්ක් එකක හරි කොහෙද යනවා. ට්‍රේනින් එකට යද්දි එහෙම නැත්නම් ඩබල් AT තුන්වෙනි එක ලෙවල් එක හරි එහෙම එක්සෑම් එකක් කරන්න යද්දි චාටර්ඩ් වලට ක්ලාස් යනකොට එතන වෙනම යාළුවෝ ටිකක් හම්බ වෙනවා. ඒ ලෙවල් පන්ති හිටියේ නැති අලුත් යාළුවෝ ටිකක් හම්බ වෙනවා. ඊට පස්සේ චාටර්ඩ් එකත් එහෙම කරගෙන ඩබල් AT චාටර්ඩ් සීමා CMA මොනවා හරි කරනවා. එහෙම වෘත්තීය සුසුකම් ටික වගේ හදාගෙන ඊළඟට යනවා කැම්පස් එකට. කැම්පස් එකට ගියාට පස්සේ ඒකේ ඉන්නවා ලංකාවේ හැමදැනම යාළුවෝ. පොළොන්නරුව වාලෑගෙවල් තින්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කේ නම් අනික් දිස්ත්‍රික්ක 7-8ම යාළුවෝ ටිකක් මේ දිස්ත්‍රික්කේ නෙමෙයි. පළාත් 7-8ම යාළුවෝ ටිකක් වට හම්බෙයි. දකුණු පළාතේ දකුණු රටේ
වෙන්න පුළුවන්. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය, බදුල්ල ඔය හැමතැනම යාළු හම්බෙයි. ඉතින් මේ ඒ වගේ ටිකක් කැම්පස් එකට යද්දී හරි ලස්සනයි. කතා කරන දේවල් ගොඩක් තියෙනවා. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්දේ වෙන දේවල්. ඒවා තමයි ගොඩක් කතා කරන්න තියෙන්නේ. හරි. ඒ වගේ අපි ඉස්සර දවසක වැඩ කරද්දී කතා කරමු. එහෙනම් යම් අපේ පාඩමේ දැන් කතා කරන්න තියෙන කොටස. නිෂ්පාදන සම්පත්. එහෙම නැත්නම් ඔයාලට කියනවා අපි නිෂ්පාදන සාධක කියලා. හොඳයි. පැහැදිලි කිරීම කරන් ගන්න කලින් පොඩි කොටසක් තියෙනවා මෙන්න මෙතන නෝට් එකේම දාලා අපි ඒක පොඩ්ඩක් බලාගෙන ඉමු පුතේ. බලන්න. මෙතන කියලා තියෙනවා කතාව. මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට හෙවත් තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා නිෂ්පාදන සම්පත් වරහන් ඇතුළේ දීලා තියෙනවා නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. හරි. අපි බලමු පොඩ්ඩක් මේ කතාව අරගෙන තේරෙනවද කියලා. පොඩි පැහැදිලි කිරීමක් එක්ක යන්න. ඔන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමන තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවානේ. මෙන්න මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න දේවල් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සම්පත් කියලා. එහෙම නැත්නම් ඔයවටම කියනවා අපි නිෂ්පාදන සාධක කියලා. දරුවනේ ඔයාලගේ අවශ්‍යතාවක් වුවමනාවක් සම්පූර්ණ කරන්න අපිට ඕනේ භාණ්ඩයක් හෝ සේවාවක්. මේක හදන්න ගන්න දේවල් ප්‍රධාන වශයෙන් කොටස් 4ක් කතා කරනවා. ඔයාගේ ප්‍රධාන වශයෙන් කොටස් 4ක් කතා කරනවා. මෙන්න මේ ඔයාට තියෙන අවශ්‍යතාව වුවමනා සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න දේවල්. පුතේ මේවා කොටස් 4ක් තියෙනවා. ප්‍රධාන කොටස් 4කට අපි වෙන් කර ගන්න පුළුවන්. නිෂ්පාදන සාධක 4යි. මේක කවදාවත් අමතක වෙන්න බෑ. නිෂ්පාදන සාධක 4 මොනවාද කියන්නේ? මේක ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඕනම ළමයි. ආර්ථික විද්‍යාව තමන්ගේ ජීවිතේට මතක හිටින හැමදාම මේ ටික මතක තියෙන්න ඕන. හරි. ඔන්න නිෂ්පාදන සාධක. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ. ඇයි මම මේවා මෙච්චර වැදගත් කියන්නේ? මොකද ආර්ථික විද්‍යාව අපි කතා කරන්නේ මොනවද? මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම රටාව. කොහොමද ආර්ථික හැසිරීමක් නිර්මාණය වෙන්නේ? ඔයා කඩේට ගිහිල්ලා භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගත්තා. එහෙම නැත්නම් ඔයා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනවා. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනවා. ඒ තැනට ගිහිල්ලා ඔයා එතන රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. එතන කට්ටියට ඉඩමක් කුලියට දීලා තියෙනවා වෙන්න පුළුවන්. ඔයා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා තියෙනවා වෙන්න පුළුවන්. කොටස් වෙළඳ පොල කතාව එහෙම ඔන්න ව්‍යාපාර අධ්‍යයනය වගේ විෂයන් වලදී එහෙම ඔයාලට ගොඩාක් හම්බෙයි කොටස් වෙළඳ පොල කියන්නේ මොකද්ද? කොහොමද මේකට ආයෝජනය කරන්නේ? ඒ කතන්දර ටික ඔයාලට ඉස්සරහදී හම්බෙයි. ඉතින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ මොකක් හරි විදිහකට. එහෙම නැත්නම් ඔයා ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. අලුත් නිර්මාණ බිහි කරන කෙනෙක්. අලුත් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන පාර්ශවය මොනවා හරි ආර්ථික ක්‍රියාවලියකට සම්බන්ධ වෙනවනේ. මිනිස්සු එයාලගේ ආර්ථික හැසිරීම රටාව අධ්‍යයනය කරන එකට තමයි අපි කියන්නේ ආර්ථික විද්‍යාව. ආර්ථික හැසිරීම රටාවක් හැදුනේ කොහොමද? එයාලට තිබුණ අවශ්‍යතාව වුණා ටික. ඒ ටික දරුවනේ අපි සම්පූර්ණ කරගත්තා භාණ්ඩයක් හරි සේවාවක් හරි පරිභෝජනය කරලා. ඔයාට මට අවශ්‍ය භාණ්ඩ හා සේවා ටික ඉබෙන් වැටුනේ මේ ඉබේ අහසින් වැටුනේ නැහැ. සමහර දේවල් අහසින් වැටුනේ. ඒවට තමයි කිව්වේ අන්න නොමිල භාණ්ඩ කියලා. හැමදේම නිකන් හම්බුන්නේ නැහැ. එහෙනම් නිකන් හම්බෙන්නේ නැති හැම දෙයක්ම මිනිස්සු නිර්මාණය කරන්න ඕනේ. මිනිස්සුන්ට මේ දේවල් නිර්මාණය කරන්න මොනවද ඕන වෙන්නේ? භාණ්ඩ හා සේවා නිර්මාණය කරන්න සම්පත් ඕන වෙනවා. එහෙනම් දරුවනේ අන්නේ සම්පත් තමයි අපි මෙතන ප්‍රධාන කොටස් 4කට බෙදලා කතා කරන්නේ. පොදුවේ අපිට දකින්න ලැබෙන නිෂ්පාදන සම්පත් කියන ඒවා අංශ 4කට වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අවස්ථාවන් 4ක් තියෙනවා. මෙන්න අවස්ථාවන් 4. පළවෙනි එක තමයි භූමිය කියලා කියන්නේ. භූමිය පළවෙනි අවස්ථාව. භූමිය. දෙවෙනි එක අපි මේවා අනුමාත්‍රිකා විදියට ඔන්න ලබන සතියේ ඉඳන් කතා කරගෙන යනවා. වෙන වෙනම භූමිය කියන්නේ මොකද්ද? ශ්‍රමය කියන්නේ මොකද්ද? මොකක්ද කතා කරලා යනවා. දෙවෙනි එක ශ්‍රමය.
ශ්‍රමය. තුන්වෙනි එක ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. හතරවෙනි එක තමයි දරුවනේ ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය. right. මෙන්න ප්‍රධාන නිෂ්පාදන සාධක හතර. මේ ලෝකේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න මෙන්න මේ හතර ඕන වෙනවා. මේ හතර දාගෙන තමයි භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරන්නේ. ඒකයි මේවට කියන්නේ නිෂ්පාදන සාධක කියලා. මොනවාද නිෂ්පාදන සාධක කියන්නේ? අන්න අපේ නෝට් එකේ ටියුට් එකේ තියෙන උඩින්ම මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට හෙවත් තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න දේවල් නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක කියනවා. එහෙනම් මෙන්න මේ හතර පාවිච්චි කරලා අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. දරුවනේ මොනවාද හතර? මාත් එක්කම කිව්ව. එකපාරක් භූමිය ඔන්න කියන්න ඕනේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ආයි කියමු භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. right. මෙන්න මේ නිෂ්පාදන සාධක හතර පාවිච්චි කරලා අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එතකොට තවත් දෙයක් කියා දෙන්න. මේ නිෂ්පාදන සාධක හතර පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට මෙන්න මේ වගේ. දැන් උදාහරණත් එක්ක අපි වෙන වෙනම ඉස්සරහින් කතා කරනවා. මේ භූමිය කියලා කියන්නේ. භූමිය කියලා කියන්නේ. ඊළඟට ප්‍රාග්ධනය කියලා කියන්නේ. භූමිය සහ ප්‍රාග්ධනය. ආයි ශ්‍රමය සහ ව්‍යවසායකත්වය. ඔයාලට යම් තාක් දුරකට මේක තේරෙනවා. ශ්‍රමය කියලා කියන්නේ පුතේ ශ්‍රමය තියෙන්නේ කාගාවද? අපිට ශ්‍රමය මේ පරිසරයෙන් හම්බෙනවද? ස්වභාව ධර්මයෙන් හම්බෙනවද? ගහකින් කොළයකින් හම්බෙනවද? එහෙම නැත්නම් මොකක් හරි කම්පියුටර් එකකින් හම්බෙනවද? රොබෝ කෙනෙක්ගෙන් මේ මැෂින් එකකින් හම්බෙනවද? දරුවනේ ශ්‍රමය කියන එක අපිට හම්බෙන්නේ කොහොමද? මිනිස්සුන්ගෙන්නේ. ඔයාලගේ අම්මා තාත්තා. එහෙම නැත්නම් අයියා අක්කා. ඔය කවුරු හරි වැඩට යනවනේ රස්සාවට යනවනේ. එහෙනම් ඒ රස්සාවට ගිහිල්ලා දෙන්නේ මොනවද? එයාලා ගාව තියෙන ශ්‍රමය තමයි දෙන්නේ. රස්සාවට ගිහිල්ලා එයාලා දෙන්නේ එයාලා ගාව තියෙන ශ්‍රමය. එහෙනම් ළමයි මෙන්න ශ්‍රමය මිනිස්සු දෙන්නේ. ඊළඟට මෙන්න ව්‍යවසායකත්වය. මේ ව්‍යවසායකත්වය කියන වචනය ඔන්න O level කොමර්ස් කරපු පුතෙක්ට නම් ඊට කලින් හම්බෙලා තියෙනවා. O level කොමර්ස් කරපු නැති කට්ටියක් තියෙනවා. මම කියවනේ කිසි ගැටලුවක් නැහැ කියලා මේ ආර්ථික විද්‍යාව A level account කරන්න, A level කොමර්ස් කරන්න. මේ O level කොමර්ස් කරාද නැද්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. අපි O level කොමර්ස් වල කතා කරන දේවල් මෙහෙම කරලා ඉවර කළා. මේ ආලා බලන්නකො ඔය මැත්ස් බයෝ වලට ක්ලාස් එකේ යාළුවෙක්ගෙන් එහෙම. අර ඔයා 6 පන්තියේ 7 පන්තියේ 8 පන්තියේ ඉගෙන ගන්න මැත්ස් මේ බයෝ වල එහෙම ඉගෙන ගන්න දේවල්. ඒ මොකක් හරි පාඩම පටන් ගත්ත ගමන් පටන් අරගෙන සති දෙකකින් මේ කතන්දර ටික ඉවරයි. අවුරුදු ගාණක් ඉගෙන ගත්ත ඒවා ඊළඟ සිලබස් එක ඇතුලේ සතියෙන් දෙකකින් ඉවරලා යනවා. ඉතින් මේ විදිහට මෙන්න මේ වැදගත් ඒ කියන්නේ වගේ අවබෝධයක් තියෙන එක හොඳයි. එහෙම නැති වුණා කියලා ගානකුත් නැහැ. කරගෙන යනවා. ඕන තරම් යාළුවෝ ඉන්නවා. මගෙත් යාළුවෝ ඉඳලා තියෙනවා. ඕන තරම් ළමයි දැකලා තියෙනවා මම. O level කොමර්ස් කරන්න නැතුව A level කොමර්ස් කරලා හොඳ රිසල්ට් දාලා තියෙන කට්ටිය. රයිට්. එහෙනම් මෙන්න ව්‍යවසායකත්වය කියන එක ඔන්න කට්ටියකට හම්බෙලා තියෙනවා. කට්ටියකට හම්බෙලා නැහැ. ව්‍යවසායකත්වය කියන්නේ මේ ලොකු විස්තරයක් කරන්නේ නැහැ. ඔන්න අපේ පස්සේ මේක අනුමාත්‍රකාවක් විදිහට හම්බෙනවනේ. ව්‍යවසායකත්වය කියන්නේ දරුවනේ මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය කරන්න අර නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්න කියලා. දැනට මම තේරෙන විදිහට කියන්නම්. නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්න කියලා. අර ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයා සරලවම කිව්වොත් ව්‍යාපාරයේ අයිතිකාරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් නිෂ්පාදනයක් බිහි කරන මිනිසෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් ඇතුළේ ඉන්න නව නිර්මාණයක් බිහි කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ව්‍යවසායකත්වය කියන එක BS වලදී වෙනම පාඩමක් විදිහට ව්‍යවසායකත්වය කතා කරනවා. අපේ අනුමාත්‍රකාවක් විදිහට යනවා. ඉතින් මේ ඒ උතනදී අපි ඒක ගැන වැඩි දුරක් දෙන්නේ කරා. කොහොම හරි ඔයාලට දැන් සරලවම තේරෙනවානේ. ශ්‍රමය කියන්නේ කාගාව ශ්‍රමය තියෙන්නේ? මිනිස්සු ගාව. ඔයාලගේ මේ ඇහැට පේන උදේ 7:00ට අග්‍ර විතර වැඩ යන මිනිස්සු ඉන්නේ. හැමෝම කට්ටිය.
ඒවල හැමෝම තමන්ගේ ශ්‍රමය විකුණන්න තමයි යන්නේ. පහමාට වැඩෙන්න ගෙදර ඉන්නේ. ඒ හැමෝම තමන්ගේ ශ්‍රමය දීලා තමයි යහපව වෙන්නේ. ව්‍යවසායකයෝ කියන්නේ අර එක එක සාධක එකතු කරගෙන අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්, අලුත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්, අලුත් නිෂ්පාදනයක් බිහි කරන කෙනෙක් තමයි ව්‍යවසායකත්වය කියන්නේ. සරලවම තේරෙන විදිහට දැන් කිව්වේ. හරිද? මේකට නිර්වචනයක් එහෙම තියෙනවා. හරි. එහෙනම් මේ ශ්‍රමයයි ව්‍යවසායකත්වයයි කියන දෙකම දරුවනේ තියෙන්නේ මිනිස්සු ගාව නේද? ඔයා ගාවනේ තියෙන්නේ. අපිට මේ ශ්‍රමයේ ව්‍යවසායකත්වය කියන දේවල් කොහෙන්වත් මේ ස්වභාව ධර්මීය දායයක් විදිහටවත් එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණයක් විදිහටවත් මැෂින් එකක් විදිහටවත් භෞතිකව මේව කරන්න බෑ. මේවා මිනිස්සු ගාව තියෙන්නේ. දරුවනේ ඒ නිසා අපි මෙන්න මේ දෙකට කියනවා මානව සම්පත් කියලා. මොනවද? මානව සම්පත්. right. ඔන මානව සම්පත් කියලා කතා කරනවා. ඊළඟට මේ භූමිය ප්‍රාග්ධනය කියන්නේ මේ භූමිය ප්‍රාග්ධනය වගේ දේවල් මිනිස්සු විසින් නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයෙන් ලබා ගන්නවා වෙන්න පුළුවන්. මොනවා හරි මේ දේවල් අපිට භෞතිකව තියෙන දේවල්. අපිට නිෂ්පාදනයක් බිහි කරන්න, භාණ්ඩයක් හරි සේවාවක් හරි බිහි කරන්න මිනිස්සුන්ගේ ඇතුලෙන් ගන්න තියෙන දේවල් නෙමෙයි. භූමිය සහ ප්‍රාග්ධනය කියන්නේ භෞතිකව ලබා ගන්න ඕන දේවල්. ඉඩමක් කියන්නේ, ගොඩනැගිල්ලක් කියන්නේ භෞතිකව ගන්න ඕන දේවල්. මිනිස්සෙක් ඇඟෙන් එළියට ගන්න බෑනේ ඒවා. ප්‍රාග්ධනය කියන්නේ, යන්ත්‍ර සූත්‍ර කියන්නේ, කම්පියුටර් එකක් කියන්නේ මිනිස්සුන්ගේ ඇඟෙන් එළියට එන එකක් නෙමෙයි. මේවා නිෂ්පාදනය කරලා භෞතිකව තියෙන දේවල්. එහෙනම් දරුවනේ ඒවට කියනවා භෞතික සම්පත් කියලා. භෞතික සම්පත් කියලා. හරි. භෞතික සම්පත් කියලා. එහෙනම් මෙන්න මේ විදිහට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. නිෂ්පාදන සම්පත් කොටස් හතරයි. ඒ නිෂ්පාදන සම්පත් වලින් භූමිය සහ ප්‍රාග්ධනය කියන එක මොකටද අයිති උනේ? භෞතික සම්පත් වලට. ශ්‍රමය සහ ව්‍යවසායකත්වය කියන එක අපි මොකටද කතා කරේ? ඒවා කිව්වා අපි මානව සම්පතක් කියලා. එහෙනම් ලොකු දෙයක් නෑ. ඔන්න ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දැන්. නිෂ්පාදන සම්පත් හතරයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඒවා බෙදන්න පුළුවන් කොටස් දෙකකට. භූමියට සහ ප්‍රාග්ධනයට භෞතික සම්පත් කියන්න පුළුවන්. ශ්‍රමය සහ ව්‍යවසායකත්වයට මානව සම්පත් කියලා කියන්න පුළුවන්. right. එහෙනම් පැහැදිලි. අපි යම් නෝට් එක දාගන්න. එහෙනම් යම් ටියුට් එකේ නිෂ්පාදන සම්පත්. එතන ලියාගමු පොඩි විස්තරයක්. නේ. විස්තරයක් ලියන්න දෙයක් නැහැ. අපි මේක දාගමු ටග් ගාලා. රූල් 4ක් පාවිච්චි කරලා. මේක ලස්සනට උඩින් පල්ලෙහාට දාගමු. මේ බෝඩ් එකේ තියෙන එක. පැහැදිලිව. විනාඩි කිහිපයක් දෙන්න. මට පුරුදු විදියට බෝඩ් එක මොකක් හරි ලියලා තිබ්බහම ලියලා ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. ලස්සනට මේක දාගන්න. රූල් 4යි පාවිච්චි කරන්නේ. අපිට යට රූල් දෙකේ තව ලියන්න පොඩි කැලක් තියෙනවා. ඒ නිසා රූල් 4ක් පාවිච්චි කරන්න.
ඉවරද? එකෙක් ඉවරයි. කෙනෙක් ඉවරයි. ඉවරච්ච කට්ටිය දාන්න ඉවරයි කියලා. ඔකට අග්ගා ලියන්න. හරි. ඉවරයි. හරි. එහෙනම් මම එනවා ඉස්සරහට. right. මෙන්න මේකේ දරුවනේ. මේකේ මෙතන කතා කරද්දී භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියලා කතා කරන්නේ. මෙන්න මේකේ වැදගත් කාරණාවක් තියෙනවා. මෙන්න මේ භූමිය කියන එක. අපිට මේ භූමිය කියන එකටම සමහර අවස්ථාවන් වල භාවිතා වෙනවා. එහෙම නැත්නම් මේකට කියන තවත් නමක් තියෙනවා. ස්වභාවික සම්පත් කියලා කියනවා. ස්වභාවික සම්පත් කියලා කියනවා. ස්වභාවික සම්පත් කියලා කියනවා. හරිද? මේකට කියන තව නමක්. මොකද සමහර වෙලාවක පේපර් එක අහන්න පුළුවන් නිෂ්පාදන සාධකයක් නොවන්නේ මොකද්ද කියලා. ඔන්න ප්‍රශ්නේ එන හැටි. මේ කියන සමහර ප්‍රශ්න වල හින්ට් සමහර ගාන මගේ පේපර් වල එන්න පුළුවන්. ඒ නිසා මේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. මේ කතන්දර ටික කතා කරලා ඉවර වෙලා. ඊළඟ පේපර් එක වань හම්බෙනවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන කතන්දර ටික කතා කරලා ඉවර වුණාම අන්න එදාට ඔයාගේ ඊළඟ සෙකන්ඩ් පේපර් එක හම්බෙනවා. ඔන්න ලකුණු අඩු වෙච්ච කට්ටිය පාඩම් කරලා සමහරලාට ප්‍රශ්න වලට උත්තර මෙව වෙච්ච කට්ටිය නොසැලකිලිමත්කම හින්දා එහෙම වෙච්ච කට්ටිය ඊට පස්සේ පළවෙනි පේපර් එක ඒ වගේ පේපර් එක අමාරු කරන්නේ මම දන්නවනේ මේ එදා පේපර් එකේ පොඩි ගැටලුවක් වුණානේ ප්‍රශ්නේ වුණේ සමහර වෙලාවට යථානුරූපී අභිමතානුරූපී වගේ දේවල් කතා කරද්දී ඊට පස්සේ ඒකේ හම්බෙන අලුත් වචන දල දේශීය නිෂ්පාදනයේ දල ජාතික නිෂ්පාදනයේ මිල මට්ටමේ උද්දමනය ඔය වගේ සමහර වචන පුතාලට ජීවිතේ පළවෙනි වතාවට හම්බෙන්නේ නැත්තේ මේ පේපර් එකේ. ඉතින් එහෙම අවස්ථාවන් වල තමයි ගොඩක් වෙලාවට ලකුණු අඩු වෙලා තිබෙන්නේ. මොකද මම දන්නවා ක්ලාස් එකේදී වැඩ කරන ළමයි වැඩ කරන නැති ළමයි මට බාගන්න පුළුවන්. ෂෝට් නෝට් එක ගහලා පාඩම් කරලා ඊට පස්සේ පාඩම් කරනකොට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවා මට කතා කරලා අහලා එහෙම වැඩ කරන කට්ටිය මම දන්නවා මේගොල්ලෝ පාඩම් කරන කට්ටිය කියලා. එතකොට පේපර් එක දුන්නාම ලකුණු වෙනකල් මමත් බලන් ඉන්නවා එයාලගේ ලකුණු කොහොමද කියලා. ඉතින් මේ එතකොට මම දන්නවා මෙයා පාඩම් කරනවා වැඩ කරනවා මට ෂෝට් නෝට් එක ගහලා එවනවා. එතකොට මෙහෙම ලකුණක් දෙකක් අඩු වෙන්න හේතුව මෙයාගේ මෙන්න මේ තියෙන ප්‍රශ්න. එතකොට මම කියනවා මේ හින්දා තමයි ලකුණු අඩු වෙලා තියෙන්නේ. ඊළඟ පාර ලකුණු වැඩි කරගන්න මෙහෙම පාඩම් කරන්න. මෙන්න මේ දැන් තමයි අඩු වෙලා තියෙන තැන. මේවට හරි උත්තරේ මේක. එතකොට ඒ වගේ මේ මම දැනගන්නවානේ මෙන්න මේගොල්ලෝ පාඩම් කරන සෙට් එක කියලා. ඒ හින්දා තමා කියන්නේ මම මේ ෂෝට් නෝට් එකක් ගහලා එවන්න කියලා. එතකොට මට බලාගත්තා මෙයා පාඩම් කරනවා ෂෝට් නෝට් එක අඩුපාඩු තියෙන කට්ටිය ඉන්නවා සමහර අය. ඒ කියන්නේ මම එවුවාම ගොඩාක් දරුවන්ට මම කියලා තියෙනවා. සමහර අයට කියනවා හොඳයි ෂෝට් නෝට් එක කම්ප්ලීට් ලස්සනට ගහලා තියෙනවා අවශ්‍ය දේවල් ටික දාලා. සමහර වෙලාවට සමහර අය ෂෝට් නෝට් එක එවුවාම මම ඉතින් කියනවා උදාහරණය මේකට උදාහරණ එකක් පුතාට දැන් මතක ඇති. නමුත් තව මාස 3-4ක් මාස 5ක් විතර යද්දි මේවට උදාහරණ අමතක වෙන්න පුළුවන්. උදාහරණත් එක්ක උඩින් තියෙන ඒවත් එක්ක පැටලෙන්න පුළුවන්. ඒ නිසා මෙතනට මේ පොඩි උදාහරණයක් දාගන්න කමක් නැහැ කියන. ඉතින් මේ වගේ චූටි වැරදි වෙන තැන් තියෙනවා. පස්සේ ලොකු වැරදි වෙන ඒවා. ඒ නිසා මේ ඒවා කියා දෙනවා. ඒකයි මම කියන්නේ ඔයාලට ෂෝට් නෝට් එක එවන්න කියලා හදන්න. ෂෝට් නෝට් එක හදන්න මහා වෙලාවක් යන්නේ නැහැ. අපි මේ ඉගෙන ගන්න ටික ෂෝට් නෝට් එකකට දාගන්න. පැය දෙකක් තිස්සේ උගන්වන ඒවා ටික ෂෝට් නෝට් එකකට දාන්න යන්නේ විනාඩි 20ක් 25ක් විතරයි වුණා. ඒක කියවුවා පාඩම් කරලා ෂෝට් නෝට් එකට ගෙවුවා. ඉතින් මේ ඒ වෙලාව වෙන් කරා. ෂෝට් නෝට් එකේ ෆොටෝ එකක් ගෙවුවා මට දැම්මා. සර් ෂෝට් නෝට් එක ගෙවුවා. හරිද බලන්න. මට ඒක බලන්නත් වෙලාවක් යන්නේ නැහැ. මම ඔයාලට රිප්ලයි කරපුවම ක්ලාස් එක නෙමෙයි නම් මම ඔන්ලයින් හිටියා නම් මට ටක් ගාලා රිප්ලයි එක දෙනවා. ඉතින් ඒ විදිහට වැඩ ටික කරද්දී මේ එක්සෑම් එකට ලියනකොට මෙතන මේ භූමියට ස්වභාවික සම්පත් කියන වචනේ එන්න පුළුවන්. සමහරවිට පේපර් එකේ ප්‍රශ්නයක් අහයි මේ අතරින් නිෂ්පාදන සාධකයක් නොවන්නේ මොකද්ද කියලා. උත්තර 5ක් එනවනේ. උත්තර 5 වෙන්න පුළුවන්. ව්‍යවසායකත්වය, ප්‍රාග්ධනය, ශ්‍රමය, ජලය, ස්වභාවික සම්පත් කියලා. ඔන්න උත්තර ටික. නිෂ්පාදන සාධකයක් නොවන්නේ. ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, ජලය හරි මොකක් හරි එකක් දෙන්න. එහෙම එකක් ඇවිල්ලා ඔන්න ස්වභාවික සම්පත්. බැලුවා. එච්චර මේ වෙනාංශ එකක් නෙමෙයි. ඔන්න භූමියට ගොඩාක් ආසන්න මොකක් හරි උත්තරයක් දීලා තිබ්බා නම් කෙලින්ම ගැව්වා ස්වභාවික සම්පත් කියන එක.
ස්වභාවික සම්පත් කියන්නේ භූමියටමයි. එතකොට ඒක නිෂ්පාදන සාධකයක්. ප්‍රශ්නේ අහලා තියෙන්නේ නිෂ්පාදන සාධකයක් නොවන්නේ මොකද්ද කියලා. එතකොට උත්තරේ වර්ධිනවා. ඒ හින්දා මෙන්න භූමියටම කියන තව නමක් තමයි ස්වභාවික සම්පත් කියන එක. රයිට්. ඕන පොඩ්ඩක් අර මේ වරහණක් වගේ කරලා දාගන්න. එතන මේ භූමිය කියන එක ගාවි පොඩි වරහණක් කරලා හරි මොකක් හරි කරලා එතන පොඩ්ඩක් දාගන්නකො පුතේ මේක. ස්වභාවික සම්පත් කියන එකක් දාගන්නකො. හරි. ස්වභාවික සම්පත් කියන එකත් එතනින් පොඩියට ලියාගෙන අපි ඔය හතරක් ලියුවානේ. ඔය හතර ලියලා එතන මම කිව්වේ රූල් දෙකක් විතර ඉඳ තියාගන්න කියලා. අපි ලියමු එතන. රූල් 6ක් 7ක් විතර දීලා තියෙනවා. රූල් 4ක් පාවිච්චි කරන්න කිව්වා. ඔය හතර ලියුවතරට පල්ලෙහින් ලියමු. පොඩි විස්තරයක්. පළවෙනි තරු ලකුණ දාලා ලියන්න. තරු ලකුණක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. මෙම සාධක අතරින් පළවෙනි තරු ලකුණ දාලා ලියන්න. මෙම සාධක අතරින් භූමිය සහ ප්‍රාග්ධනය දේපල සම්පත් හෙවත් භෞතික සම්පත් ලෙස හැඳින්වේ. මෙම සාධක අතරින් භූමිය හා ප්‍රාග්ධනය දේපල සම්පත් හෙවත් භෞතික සම්පත් ලෙස හැඳින්වේ. භෞතික සම්පත් ලෙස හැඳින්වේ. right. ඕකේ පුතේ ඉරක් ගහගන්න දරුවනේ පුතේ එකක් ගහගන්න. දේපල සම්පත් කියන වචනයටයි භෞතික සම්පත් කියන වචනයටයි. ඒ වචන දෙක දෙක ඉරි දෙයක් ගහගන්න. දේපල සම්පත් භෞතික සම්පත්. ඔය දෙකට ඉරක් ගහගන්න. හොඳයි. එහෙනම් ඊළඟට ලියන්න දෙවෙනි තරු ලකුණ දාලා ඊළඟ පිටුවෙන් දෙවෙනි තරු ලකුණ දාලා ඊළඟ පිටුවෙන් ලියන්න. ශ්‍රමය සහ ව්‍යවසායකත්වය ඊළඟ පිටුවෙන් නෙමෙයි sorry ඊළඟ රෝලේ පිටුව කියලා කියුනේ. ඊළඟ තරු ලකුණ දාලා පිටුව ඊළඟ රෝලෙන් අලුත් තරු ලකුණ දාලා ලියන්න. ශ්‍රමය සහ ව්‍යවසායකත්වය අලුත් තරු ලකුණක්. ශ්‍රමය සහ ව්‍යවසායකත්වය මානව සම්පත් ලෙස හැඳින්වේ. 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 ඕකේ දරුවනේ යටින් ඉරක් ගහගන්න මානව සම්පත් කියන කාරණාව. යටින් ඉරක් ගහගන්න මානව සම්පත් කියන කොටසට. හරි. right okay. එහෙනම් ඊළඟට දින කතා කරන්න භූමිය ගැන. පොඩි දැනුම් දීමක් කරනවා. මම ඉන්න බලන්න.
yes දැන් දීමක් කරන්න තියෙනවා මේ ක්ලාස් එකේ ක්ලාස් P එක ගැන දැන් මම ගිය මාසෙත් ක්ලාස් P එක මෙයා කරා ක්ලාස් P එක සමහරලාට දුන්න නැති කට්ටිය හිටියා මම මේ අර මේක කරේ නැහැ ක්ලාස් එකේදී නැවත මතක් කිරීමක් කරා නිසා අර මැසේජ් එක දාලා මේව කර කර එහෙම අහන්න ගියේ නැහැ නිකන් මටත් ඒක කරදර වැඩක් ඒ නිසා මේ ඊට පස්සේ දැන් මේ මාසෙ ඉඳන් අපේ ඉන්ස්ටිටියුට් එකේ ආයතන ඉන්නවා ඒ කාඩ් මාක් කරන මෙයා වැඩි ටික බලන ඒ අක්කා ඉන්නවා ඔයාලගේ එයා මේ මම ගෲප් එකට ඇඩ් කරන්න එයා ඊට පස්සේ ඔයාලගේ ওই ක්ලාස් ෆීස් කියවනේම නම් මනස සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් එයා පොඩ්ඩක් කතා කරලා බලන්න. ඉතින් එහෙම මේවා කරනකොට අර ක්ලාස් ෆී එක සම්බන්ධයෙන් ඔන්න මේ මාසේ 15 වෙනිදාට කලින් දාන්න කියලා කිව්වේ. නම්බර්ස් දෙක දාලා තියෙනවා ගෲප් එකේ. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ නම්බර්ස් දෙක හොයාගන්න බැරි. එකවුන්ට් නම්බර් දෙක අන්න පුළුවන්. මට මම හිතක් දාලා හරි එහෙම නැත්නම් ගෲප් එක පොඩ උඩට ගිහලා බලන්න එකවුන්ට් එකක් දාලා ඇති. ඉතින් ඒ විදිහට මේ ක්ලාස් ෆී එක සම්බන්ධයෙන් එහෙම කියන්න ඕනේ. එයා කතා කරලා අහලා බලයි කොහොමද ක්ලාස් ෆී එක ගෙවුවද මේව කරාද කියලා. ක්ලාස් ෆී එක කට්ටිය මේ මාසෙට දාලා අලුත් නම්බර් එක ඉල්ල ගන්න. ක්ලාස් ෆී එක ගෙවුවට පස්සේ ඒක ස්ක්‍රීන්ෂොට් එකක් හරි එහෙම නැත්නම් අර ස්ලිප් එකේ ෆොටෝ එකක් හරි වන්න. එව්වහම මේ මාසෙට අදාළව ක්ලාස් එකට ලොග් වෙන්න ඕන කෝඩ් එකක් ඔයාලට දෙන්නම්. එතකොට ඔයාගේ නමට ඉස්සරහින් ඒ මාසෙට අදාළව කෝඩ් එක ටයිප් කරලා ක්ලාස් එකට එන්න. හැම මාසෙම මේ කෝඩ් එක අලුත් වෙනවා. ෆ්‍රී කාඩ් දෙන කට්ටිය ඉන්නවනම් එහෙම නැත්නම් හාෆ් කාඩ් තියෙන කට්ටිය ඉන්නවනම් ඒගොල්ලෝ කතා කරලා මේ මාසෙට දාලා ක්ලාස් ෆී කරපොන අර නම් එක ඉල්ල ගන්න. කාට හරි මේ දවස්වල නම් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා නේ ලොක්ඩවුන් වෙලා සමහර අය ඉන්න පුළුවන්. ඉතින් එහෙම ගැටලු තියෙනවා නම් කතා කරලා කියන්න සර් මේ දවස් ටික පොඩ්ඩක් අමාරුයි එහෙම දෙන්න. කිසිම ගැටලුවක් නැහැ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා කතා කරලා කියන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ ක්ලාස් ෆී එක 15 වෙනිදා නෙමෙයි. මම දවස් දෙක තුනක් පහුවෙලා හරි දාන්න කමක් නැද්ද? එහෙම නැත්නම් මේ මාසෙට විතරක් මට ෆ්‍රී එකක් දෙන්න පුළුවන්ද? ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් ඔන්න කතා කරලා මම හිතේ දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. අනික කට්ටිය ක්ලාස් ෆී එක දාද්දී දාලා මට ස්ලිප් එක යවන්න අලුත් නම්බර් එක ඉල්ල ගන්න. අලුත් නම්බර් එක ඉල්ලගෙන ඒ නම්බර් එක ගහලා මම ඉස්සරහින් ඒ නම්බර් එක රීනේම් කරගෙන ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මට අර සැරින් සැරේ කතා කරලා මේව කරලා ඒ වැඩ ටික හැම වෙලෙම බලන්න වෙලාවකුත් නැහැ. සහ මම කැමති නැහැ ඔයාලට එහෙම කරදර කර කර ගුරුවරයෙක් විදියට කරදර කර කර ෆීස් ඉල්ලන්න එහෙම ආස නැහැ. ඒ නිසායි මම මේ ඒ ගැන වැඩි කතා කරන්න මේව කරන්න ගියේ නැත්තේ. අර ක්ලාස් එකේ ටියුට් වැඩ බලන ඒ බලන අක්කා කතා කරලා සමහරට ඔයාලගේ අහයි. මම එයාට කිව්වා ඒ ටික සේරම බලා ගන්න කියලා. රයිට්. එහෙනම් අද අපි කතා කරා නිෂ්පාදන සම්පත් කියන්නේ මොනවද? ඊට පස්සේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ප්‍රතිස්ථාපනය කරන්න බැරි ඒවා මොනවද කියලා. ලබන සතිය අපි කතා කරනවා භූමිය ශ්‍රමය කියන්නේ මොනවද? ඊට පස්සේ ශ්‍රමය අපි අතුලේ තව කතා කරනවා ශ්‍රම බලකාය කියලා. ශ්‍රම බලකාය ගණනය කිරීම කරනවා. ඔය වගේ කතන්දර ටික ශ්‍රම බලකාය කියනවා. ඊට පස්සේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාත ඒ වගේ පොඩි දේවල් ටිකක් කතා කරලා එතනින් එහාට යනවා අපි ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය වගේ දේවල් සාකච්ඡා කරනවා. ඒ ටික අපි ලබන සතියේ කතා කරමු. එහෙනම් වෙලාව 11යි. අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා. අද ආපු නැති යාළුවන්ට කියන්නේ හෙට හවස ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න කියලා. එහෙනම් ලබන සතියේ හම්බෙමු. වැඩ කරන්න, ෂෝට් නෝට් ගහන්න, පාඩම් කරන්න, විෂය කරුණු සම්බන්ධයෙන් හරි මෙන්න මොන ප්‍රශ්නයක් හරි කමක් නැහැ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කතා කරලා අහන්න. මම ඒකට උත්තරයක් දෙන්නම්, ආන්සර් එකක් දෙන්නම්. පාඩම් කරද්දී යන ගැටලුවටත් කතා කරන්න මම උත්තරයක් දෙන්නම්. එහෙනම් ලබන සතියේ හම්බෙමු. කොහෙවත් යන්න එපා. එළියට යන්න එපා. පරිස්සමින් ඉන්න ගෙවල් වලට වෙලා පුළුවන් තරම් ආරක්ෂාකාරී වෙලා මේ ලෙඩ පොඩ්ඩක් අඩු වෙනකන් ගෙවල් වලට ඉන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ආයිබෝන්.